කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අபிසමෙච්ච. සාන්ත පදනම් වූ නිවනක් තියෙනවා. සාන්ත පෙදෙස. සාන්ත පදේ. මොකද සුවයෙන් අන්ත වූ මේ ලෝකවාසී සත්‍යයන්ට යම් කිසි සුවයක් දෙන තැනක් තියෙනවනේ. අන්නේ සුවයෙන් අන්ත වූ පෙදසක් තියෙනවා. අන්නේ පෙදෙසට කියනවා නිවන කියලා. අන්නේ නිවන ගැන තමයි මේ. ඒ නිවනට අදාළව. ඒ නිවන කැමැත්තෙන් ඒ නිවන මත පිහිටන්න ඕනේ පුද්ගලයෙක්. දැන් මේකේ තියෙනවා කුසලතා කියලා. කුසලතා නෙමෙයි. පූර්ණේ කරගත යුතු කුසලයන් තියෙනවා. ඒ කියන්නේ වඩාගත යුතු හිතක් තියෙනවා. එහෙනම් මේ නිවන් මඟ සකස් කරගන්න ඕනේ කෙනෙක් වඩා ගන්න මේ හිත වඩා ගන්න ඕනේ ආකාරය ගැන තමයි මේ කතා කරන්නේ. සක්කෝ. දැන් මම මේවට ගරහනවා එහෙම නෙමෙයි. මං කිව්වනේ දෙකක් තියෙනවා. කරණීයමෙත්ත සූත්‍රයේට තේරුම් දෙකක් තියෙනවා. එක තේරුමක් තමයි මේ කොලේ තියෙන එක. ඒක හොඳයි කියලා හිතෙන නම් මොකද්ද කරන්න තියෙන්නේ? ඒක කරගෙන නිවන් දකින්න යනවා. නැත්නම් මම මේ කියන දේ හොඳයි කියලා හිතෙනවනම් ඒක කරගෙන නිවන් දකින්න උත්සාහ කරලා බලන්න. සක්කෝ. දැන් සක්කෝ කියලා කිව්වහම දක්ෂයෙක් විය යුතුයි කියලා කියනවා. හැබැයි බුදුහාමුදුරුවෝ නම් දක්ෂයාට කිව්වේ සක්කෝ නෙමෙයි. බුදුහාමුදුරුවෝ දක්ෂයාට කිව්වේ දක්කෝ. දක්කෝ තමයි මේ දක්ෂයා. සෙය්‍යතාපි භික්කවේ දක්කෝ ගෝඝාත කෝවා ගෝඝාත කන්තේ වාසීවා. චාතුම් මහා පතේ විලසෝ පටිවිභජිත්වා නිසින්නෝ අස්ස. මේ කොහේ හරි අහලා තියෙනවා. සතර සතිපට්ඨාන සූත්‍රයේ ධාතු විභංගයේදී ධාතු මනසිකාරයේ දේශනා කරද්දී උන්වහන්සේ කියනවා ගව ඝාතනයේහි දක්ෂ අන්න සෙය්‍යතාපි භික්කවේ දක්කෝ ගෝඝාතකෝවා. දක්ෂ මොකෙද්ද? ගව ඝාතකේ හෝ ගෝඝාතකන්තේ වාසීවා. ගව ඝාතකයාගේ අතවැසියා. ඒකට හෙල්ප් කරන කෙනා. එහෙනම් දක්කෝ නේද කිව්වේ? බුදුහාමුදුරුවෝ කිව්වද තෙය්‍යතාපි භික්කවේ සක්කෝ කියලා? නෑ. දක්කෝ කියලා කිව්වේ. එහෙනම් දක්කෝ කියලා කියන්නේ දක්ෂයා. එහෙනම් මේක මාරු කරලා හරියන්නේ නෑ. අද කියලා තියෙන්නේ මොකද්ද? කුටි සෑදීම, සිවුරු මැසීම, පඳු පෙවීම, පාත්‍ර සකස් කිරීම ආදී සියලු කටයුතු වලට දක්ෂයෙක් විය යුතුයි. එහෙනම් පින්වතුනි සක්කයෙක් නෙමෙයි නේද? දාරුචීරිය මහරහතන් වහන්සේ. දැන් දාරුචීරිය මහරහතන් වහන්සේ කියන්නේ සක්කයෙක් නෙමෙයි නේද? පින්වතුනි ශාස්ත්‍රුන් වහන්සේ ඇතුළු සියලුම දෙනා මේ සියලුම රහතන් වහන්සේලා සක්කය. මහා සක්ක පිරිස. හැබැයි දාරුචීරිය මහරහතන් වහන්සේට අදුමතරේ මේ පාත්‍රයක්වත් හොයාගන්න බැරි වුණා. ඊට කලින් එළදෙන ඇරලා මැරුණා. එහෙනම් සක්කයෙක් එහෙම නෙමෙයි. නමුත් උන්වහන්සේ අරිහත්ත්වයටපත් වෙච්ච උත්තරමයි. එහෙනම් මොකක් හරි වෙනසක් තියෙන්න ඕනේ නේද මේවැ? නිකන් හිතලා බලන්න. එහෙනම් පිටින් දක්ෂ නෙමෙයි. සක කියන්නේ මොකද්ද? හග්ගෙඩිය. සංකය. සංකය කියලා කියන්නේ පිරිසිදුකම. පිරිසිදුකම කිව්වේ මේ නාලහෙමින්නෙක් ගැන නෙමෙයි. මං කියවනේ මේ කුසල ගැන කතා කරන්නේ. කරණීය මත්ත කුසලේන. කුසල කියලා කියන්නේ අතින් කරන ඒවා නෙමෙයි මොනවද? මේ හිතින් කරන දේවල්. එහෙනම් මේ කතා කරන හොඳට නාලා ඇඳලා කාලේ ඉන්නෙක් ගැන නෙමෙයි. මේ සක්කයෙක්. මෙයා. ඒ කියන්නේ පාරිසුද්ධ කෙනෙක් මෙයා. මොනවැන්ද මෙයා පාරිසුද්ධ වෙන්නේ? දස අකුසලයේ කරන්නේ නෑ මෙයා. එහෙනම් පළවෙනිම තැන එන්න ඕනේ මොකද්ද? සක්කයෙක් වෙන්න ඕනේ. සක්කයෙක් වෙනවා කියලා කියන්නේ මොකද්ද? මේ වෙන්න ඕනේද? සක්කයෙක් කියලා කියේ මොනවද? පාරිසුද්ධත්වයට එන්න ඕනේ. මොනවැන්ද? හොරමැර වංචාවල් කරන්නේ නෑ, ප්‍රාණඝාත සුරාදූදුව කරන්නේ නෑ. බොරු කේලම් පරුස වචන කියන්නේ නැහැ, ලෝභ ද්වේෂ මෝහකම් කරන්නේ නැහැ. පිරිසුදු පැත්තට හැරිලා ඉන්නේ. ඔන්න සක්කේ. දැන් ඔන්න සක්කේක් වෙලා ඉන්නේ. දැන් යනවා ඉස්සරහට. එහෙනම් දැන් කුටියක් හදාගන්න එහෙම බැරි වුණා කියලා. නිවන් දකින්න බැරිද? පාත්‍රයක් තිබුණ නැත්නම් නිවන් දකින්න බැරිද? එහෙනම් ඒවට දක්ෂ වෙලා පුළුවන් ද පිටුදුර නිවන් දකින්න? බුදුහාමුදුරුවෝ නම් කියලා තියෙන දක්ෂ වෙන්න ඕනේ මොනවද? ධර්මයේ, නිදි මැරීමේ. යම් කිසි පුද්ගලයෙක් ධර්මයේ දක්ෂ නම් සත්පුරුෂ සංසේවනයේ දක්ෂන නිදිවැරීමේ දක්ෂන මොකද වෙන්නේ? අන්නේ උත්තමයට නිවන් දකින්න පුළුවන්. බුදුහාමුදුරුවෝ කොතනකවත් කියලා මං අහලා නැහැ හැබැයි. මං හිතන්නේ නැහැ උන්වහන්සේ එහෙම දෙයක් කියලා ඇති කියලා. යම් කිසි කෙනෙකුට නිවන් දකින්න ඕන නම් පාත්‍ර හැදීමේ දක්ෂෙක්, සිවුරු පඳු පෙවීමේ දක්ෂෙක්, සිවුරු මැසීමේ දක්ෂෙක් අපහාස කරනවා නෙමෙයි. ඔබත් අපහාස ස්වරූපයෙන් හිතන්න එපා. ඉතින් මේ ශාස්ත්‍රුන් වහන්සේගේ සද්ධර්මයේ මේිට වඩා මහා පරම ගම්බීර වෙන්න ඕනේ. ඔබම හිතලා බලන්න.
එහෙනම් මේවට දක්ෂකම නෙමෙයි පිටුදුනේ සක්කයක් වෙන්න ඕනේ. එහෙනම් ඔබත් මේ සක්ක ගුණය ඇති කරගන්න තමන්ග. ඒ කියන්නේ මොකද්ද? සුද්ධත්වයටපත් වෙන සුද්ධ වූ සංකේතය තමයි සක. සංකේ. සුද්ධ වූ සංකේතය. එහෙනම් අන්නේ සුද්ධ වූ සංකේතය ඇති කරගන්නවා තමන්ගේ හිතේ. මං නිවන් දකින්න යන ගමනේදී මම මොකට ප්‍රාණඝාත කරන්නද? මම මොකට අදත්තාදාන කරන්නද? අනුන්ගේ දේවල් ගන්නද? අනුන්ගේ දේවල් අනුන්ට ගිනි දෙන්නේ මොකටද? මම මොකටද දුරාචාර කරන්නේ? මම මොකටද සුරාසූතු කරන්නේ? මම මොකටද බොරු කියන්නේ, කේලම් කියන්නේ, පරුස වචන කියන්නේ? හිත රිදවන්නේ අනිත් අයව කොටවන්නේ. ඔන්න සක්කේ බවට පත් වුණා. ඊළඟට කියනවා උජූච. දැන් මොකද්ද? ඍජු. අවංක කෙනෙක් වෙන්න ඕනේ. අවංකයි කිව්වට විතරක් හරියන්නේ නැහැ. ඔබත් අවංකයි නේද? හැබැයි ඔය අවංක ගතිය හරියන්නේ නැහැ. ඍජු කියලා කියන්නේ පින්වතුනි. කෙනෙක් ඍජුයි කියලා කියන්නේ ඒ කෙනා හරි කෙලින් කෙනෙක්. කෙලින් කියලා කිව්වේ ඇද නැති කෙනෙක්. මොනවද ඇද? ආර්ය විනේ නැතුව ලෝක සම්මතයට නම් ඇද තියෙනවා. මොනවද? කුදු ගැහිච්චුනහම ඇදයි. කොන්ද පොඩ්ඩක් මේ වෙලා නම් ඇදයි. නේද? එහෙට මෙහෙට නැවිලා නම් ඇදයි. මේ පැත්තට නැවිලා නම් ඇදයි. නමුත් ආර්ය විනේ ඇද කියලා කියන්නේ පින්වතුනි මොනවද? මේ රාග, ద్వේෂ, මෝහ කියන නැත්නම් ලෝභ, ద్వේෂ, මෝහ ක්‍රියාකාරීත්වය තුලින් තමයි ඇද ගහන්නේ. එහෙනම් ඔබගේ කය ඇද වෙනවා. කොහොමද කය ඇද වෙන්නේ? ලෝභ, ద్వේෂ, මෝහ ක්‍රියාකාරීත්වය තුල ඔබට එනවා ප්‍රාණඝාතී අදහස්. මේ ලෝකයේ පැවැත්ම උදෙසා මේ ලෝකයේ ලොකුම කෑල්ල කඩා ගන්න. පොර බදන්න ගිහිල්ලා. ලෝකේ හරි වටිනවා කියලා අල්ලගෙන පොර බදන්න ගියාට පස්සේ ඒ ලෝකේ වටින කෑල්ල කඩා ගන්න ලෝභය හරහා, ద్వේෂය හරහා, මෝහය හරහා නැగిලා එනවා මොනවද? ප්‍රාණඝාත කරනවා. අන්න කය ඇද වුණා. මෙයා ප්‍රාණඝාත කරන කෙනෙක්. කය ඇදයිද? හොරකම් කරන කෙනෙක්. ඔන්න කය ඇද වුණා. දුරාචාර කරන කෙනෙක්. ඔන්න කය ඇද වුණා. ඊළඟට වචනයත් ඇද වෙනවා. ඊළඟට හිතත් ඇද වෙනවා. ඒවා තමයි මේ ආර්ය විනය මොනවද? ඇද. එහෙනම් ඒවැන් දුරු වෙලා රාග, ద్వේෂ, මෝහ නසන වැඩපිළිවෙලේ දැන් ඇද වෙලා තිබිච්ච ඒවා කෙලින් කරන්න ඒවා තියෙනවා. මොනවද? මේ ලෝකයේ පිළිබඳ අනිච්ච දුක්ඛ අනාත්ම මෙනෙහි කරනවා මේ පුද්ගලයා. ඒව ඔක්කොම අතහැරලා දාලා හරියන්නේ නැහැ. අවංකයි කියන්නේ මොකක්ද? නැත්නම් කෙනෙක් ඉන්නවා. සල්ලි වලට සත පහට ඔක්කොම බේරෙනවා. නමුත් Tamanne ගෙදර ගෑණිත් ඉන්නවා. කඩේ වැඩ කරන ගෑණිත් ගෑණි. දැන් අවංකද? ලෝක සම්මතෙන්වත් අවංකද? නෑ. වංග වැඩනේ කරන්නේ. ඇද වෙච්ච වැඩනේ කරන්නේ. ඇද ගහිලානේ තියෙන්නේ. කය ඇදයි. වචනේ ඇදයි. කිව්වොත් කේලමක් කියයි. කිව්වොත් තව කෙනෙක්ගේ හිතක් රිද්දන්න කතා කරන්නේ. එහෙනම් ඇදයි. එහෙම නේද? ඇදයි. එහෙනම් කයත් ඇදයි, වචනේත් ඇදයි. හිතුවොත් හිතන්නේ මොකද්ද? හෙන ගහපිය ඔකට. නැත්නම් අනේ උඩ නොමී මට උනානේ. උන් තමයි සල්ලි තියෙන්නේ. උන් තමයි සුයි පැදෙන්නේ. මට හැදුණා නම් ඕක. මම මෙහෙම කළා හාමුදුරන්ට දානයක් දෙනවනේ. බුදුදහමත් පොඩ්ඩක් ගාව ගන්න. එහෙනම් හිතත් ඇදයි. මොකටද බනහන්නේ යන්නේ ඔච්චර? එක දවසක් ඇහුවාම ඇතිනේ. ඒ අහලා තේරෙන්නේ නැහැ කොච්චර කිව්වත් ඒක නෙමෙයි හැමදාම බනහන්නේ යන්නේ. අන්න මිත්‍යා දෘෂ්ටියටපත්. දැන් දස අකුසලයේම කරනවා ඇද ගහිලා තියෙන්නේ. දැන් ඇද හැමෝම ඇද ගහිලා තමයි ඉන්නේ මුලින්. දැන් ඇද ගහිච්ච එක ගෙලින් කරන්නේ කොහොමද? දැන් ඍජුයි කියලා කියලා හරියන්නේ නැහැ. දැන් බුදුහාමුදුරුවෝ කවදාක ඍජුයි කියලා විතරක් හරියන්නේ නැහැ නේ උන්වහන්සේ. උන්වහන්සේ එහෙම කියලා නතර වෙන්නේ නැහැ. උඹලා ඇද ගහිලා ඔය ඇද ගෙලින් කරගනින්න කියලා හරියනවද බුදුහාමුදුරුවෝ? නිකන් මේ උන්වහන්සේ දේශනා කරපු දෙයක්. බුදුහාමුදුරුවෝ කියන්නේ perfect one. ඒ කියන්නේ මේ ලෝකේ ਸਰව සම්පූර්ණ උත්තමයා. ඒ කියන්නේ උන්වහන්සේ කිව්වේ මම අනන්ත ජින. එහෙනම් උන්වහන්සේගේ ධර්මය මේ අපි කතා කරන්නේ. එහෙනම් මම මේ කතා කරන එකත් 10% විතර තමයි ඇත්තේ. යම් දවසක මම මේක ආයි කතා කරයි. ප්‍රාර්ථනාව සමුද්ද වෙච්ච දාට. අන්න එදාට මීටත් වඩා තව අර්ථ කියයි. එදාට කියන්නේ 90%යි. 100%ම කියනවා නම් උන්වහන්සේගෙන් අහලා දැනගන්න. සාරිපුත්‍රයන් වහන්සේ 95%ක් කියයි. 100%ම කියන්න නම් උන්වහන්සේගෙන් ඕනේ දැනගන්න. එහෙනම් පින්වතුනි බුදුහාමුදුරුවෝ කියලා හරියන්නේ නැහැ. මිනිස්සු උඹලා ඇදයි. කෙලින් කරගනින්න. කෙලින් යන්න. කෙලින් වෙන්න ඕනේ විදිහ කියන්න ඕනේ උන්වහන්සේ නේද? නැත්නම් මොකද මිනිස්සු කෙලින් වෙන්නේ? අන්න ඒක තමයි අනිච්ච දුක්ඛ අනාත්ම. එහෙනම් දැන් අනිච්ච දුක්ඛ අනාත්ම මේකේ නැද්ද? තියෙනවා. එහෙනම් මොකද්ද? දැන් මේ ඍජු අවංක වෙන්න ඕනේ. නැත්නම් උජූච කියලා කිව්වේ මොකද්ද? මේ අර ඇද ගතියෙන් අයින් වෙලා. කයේ ඇද ගතියක් තිබ්බා, වචනේ ඇද ගතියක් තිබ්බා. හිතේ ඇද ගතියක් තිබුණා. ඔය ඇද ගතිය සහ මුලින්ම දුරු කරන්න උන්වහන්සේ මොනවද දේශනා කළේ? අනිච්ච දුක්ඛ අනාත්ම මෙනෙහි කරන්න. එහෙනම් මේ ලෝකේ අනිච්ච දුක්ඛ අනාත්ම මෙනෙහි කරනකොට මේ අනිච්ච ලෝකේ, මේ දුක්ඛ වෙච්ච ලෝකේ, මේ අසාර වූ මේ ලෝකේ මට මොනව අල්ලන්නේද? අනේ මට උඹත් එක්ක හැපෙන්න ඕන කම නැහැ. මට ප්‍රාණඝාත කරන්න ඕනෙත් නැහැ. අන්න කෙලින් වුණා ටික. දැන් කය ඇද වෙලා තිබිච්ච එක ඔන්න පොඩ්ඩක් කෙලින්. මේ හොරමර වංචා කළා මම මොනව ගන්නද? මේ ලෝකේ මගේ වශයෙන් එක බින්දු මාත්‍රයක්වත් පවත්වන්න බෑ. පවත්වන්න ඕනේ කියලා හිතාගෙන මම මහා වෙහෙසක් දරනවා.
දුක්ඛ දුක්ඛයක් තියෙනවා, විපරිණාම දුක්ඛයක් තියෙනවා, සංඛාර දුක්ඛයක් තියෙනවා. මහා දුක්ඛ ඛණ්ඩයකින් පිළි මම ඉන්නේ. මම මේකෙන් කොයි වෙලේ නිදහස් වෙන්නද කියලා හිතාගෙන මේ මහා මේ දුක්ඛ ලුවට ගන්නේ නැතු. මේ මොන තරම් අනිත්‍ය දෙයක්ද මම මේ පතාගෙන යන්න හදන්නේ. මම මොනවටද එහෙනම් මේ හොරකම් කරන්නේ මේක? මම මොනවටද එහෙනම් මේ දුරාචාරයේ දෙන්නේ? අන්න කය කෙලින් කරගත්තා. එහෙනම් අනිච්ච දුක්ඛ අනාත්ම තියෙනවා ඒක ඇත්තට. අනිච්ච දුක්ඛ අනාත්ම තුලින් තමයි ඒක ඇද වෙලා තිබිච්ච කය කෙලින් කරගත්තේ. දැන් ඊළඟට වචනේ. මේ ලෝකේ මට මොනව අල්ලන්නේ? මෙච්චර කල් ලෝකේ සාරයි කියලා හිතාගෙන අරුන් දෙන්නම කෙටෙව්වා. කොටවල උගෙනුත් සල්ලි ගත්තා, මුගෙනුත් සල්ලි ගත්තා. උන්ගේ පැත්තට කතා කළා, මුන්ගේ පැත්තට කතා කළා, දෙපැත්තටම ආසාවෙන් බැඳිලා හිටිය නිසා දොමල ඉච්ඡා දෙමලිච්ඡා වෙලා ඉපදුනා. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් දෙපැත්තට ආසාවෙන් දෙපැත්ත කොට හිටපු නිසා දැන් පණ බහේ ගහන කුරුල්ලෙක් කියලා ඉපදිලා ඉන්නවා. කූ කියන පහත් දේ රුචියෙන් අල්ලගත් හින්දා කුරුල්ලා වුණා. එහෙනම් මෙන්න මේ වගේ සංසාරයන් තියෙන එහෙනම් මම මොකටද මේ දෙපැත්ත කොටවන්නේ? මොනවා කියලා අල්ලන්නද? එහෙනම් මම මොකටද මේ බොරු කියන්නේ? මම මොකටද මේ කේලම් කියන්නේ? මම මොකටද පරුස වචන කියන්නේ? මම මොකටද මේ රාගයට, ද්වේෂයට, නැත්නම් රාගයට හේතු වෙන දේවල් ගැන මේ කතා කරන්නේ? මිනිසුගේ නිර්වාණය වහන්න හද අන්න පින්වතුනි වචනේ කෙලින් කරගන්න. ඊළඟට හිත කෙලින් කරගන්න. ඒක තමයි අමාරුම එක. ඒක ලේසි වෙන්නේ නැහැ කෙලින් කරගන්න. දැන් ඒක කෙලින් කරගන්නත් අනිත්‍ය දුක්ඛ අනාත්ම වඩ යන ගමනක් මේ තියෙන්නේ. දැන් ක්‍රමක්‍රමයෙන් සීලය කියන එක Taman තුළට ඇතුල් වෙගෙන එනවා. සීලය සමාදන් වෙනව එහෙම නෙමෙයි. දැන් සීලය කියන එක Taman තුළට ක්‍රමක්‍රමයෙන් ඇතුල් වෙගෙන එනවා. ඔන්න උජූච වුණා. ඊළඟට මොකද්ද? සූජූච. දැන් මොකද්ද? මේ උජූච වෙනකොට තිබ්බට වඩා දෙයක් සූජූච වෙනකොට වෙනවා. දැන් කියන්නේ නම් ඊතා අවංක කෙනෙක් විය යුතුයි. දැන් අවංක කෙනා සහ ඊතා අවංක කෙනා හරියට තේරුම් ගන්න. අවංක කෙනා කියලා කිව්වේ මොකද්ද? එහෙනම් දැන් මේකේ කියන විදිහෙන්න පොඩ්ඩක් එහෙම මෙන් හොරකමක් ඒව කළාට කමන්නේ ගොඩක් කරන්න. දැන් ඊතා අවංක වුණාම මොකද කරන්නේ? දැන් හොරකම් කරන්නෙම නෑ. සූජූච කියලා කියන්නේ පිටුනේ සූ කියලා කියන්නේ සුවය. එහෙනම් දැන් මොකද කරන්නේ? දැන් අර කෙලින් කරගත්ත කය දැඩි ලෙස ඍජු කරගන්නවා මක් කරගන්නද? දැන් සුවය උදෙසා යන ගමනට. එහෙනම් සුවය උදෙසා යන ගමනට පිටුනේ මෙච්චර කල් දැන් කය කෙලින් කරගන්නකොට මොකද අනුන්ගේ දේවල් නම් මට ඕනේ නෑ. ඒ தත්ත්වෙන් තමයි ඇවිල්ලා හිටියේ. අනුන්ගේ දේවල් ඕනේ නෑ. හැබැයි දැන් සූජූච වුණා. දැන් නිවන පැත්තට හරවගත්තා මේක. දැන් නිවන තමයි අරමුණ තියෙන එකම අරමුණ නිවන. එහෙනම් අන්න එතනට එනකොට මොකද වෙන්නේ? අදින්නා දාන්නාව ඊට වඩා වැඩිපුර ගන්නවා. කොහොමද? ජීවිතාන්තයේත් එක්ක රහතන් වහන්සේ අනුන්ගේ දේ ගැනීමෙන් වෙන් අන්සතු දේ ගැනීමෙන් වෙන්ව අන්සතු දේ ගැනීම අතහැර. ඊළඟට දෙන දෙයක්ම ගන්නේ දුන් දෙහිම බලාපොරොත්තු ඇතිව. පිරිසිදු ආත්ම පරිහරණයෙන් යුතුව කටයුතු කරන්න පටන් ගන්නවා. ඔන්න පංච ශික්ෂාව වැඩෙනවා මේ පුද්ගලයා තුළ. දැන් ලේසි වැඩක්ද මේ? අන්තිමට මුළු සද්ධර්මයෙන් මේක ඇතුලේ තියෙනවා. අද පාවිච්චි කරන්නේ මොකටද? පිරිත් කළ පැම්බ. එහෙනම් දැන් මේ පුද්ගලයා පින්වතුනි නිවනට හරවගෙන දැන් හරි කෙලින්ද? හරි කෙලින් කියේ ශරීරය එහෙම නෙමෙයි ඔලුවට ගන්න එපා ශරීරය එහෙම හරි කෙලින් ඉන්න හම්බුන කෙනෙක් එහෙම. දැන් හරි කෙලින්. මෙච්චර කල් මොකද කාගේවත් දේවල් ගන්නෙ නෑ. බීම හැලලා දේවල් මට ඕනේ නෑ මගේ දේ නෙමෙයි. හැබැයි කන ටිකක් එහෙම ඉල්ලගෙන ගන්න. මට දෙන්න. මට දෙන්නකෝ. දැන් එහෙමත් නෑ. මොකද මට නිවන් දකින්නයි ඕනේ. මට ආයේ කාගේවත් දේවල් කාගේවත් බැඳීම මට කිසි දෙයක් ඕනේ නෑ. මට මේ ගමන යන්නයි ඕනේ. අන්නේ අදිස්ථානයට ආවට පස්සේ පිටුදුන රහතන් වහන්සේ නමගේ ඔය කියපු අදින්නා දානා වේරමණී ශික්ෂාපදේ කියන එක ලේසියෙන් රකින්න බෑ. මොකද්ද? අන්සතු දේ ගැනීමෙන් වෙන්ව අන්සතු දේ ගැනීම අතහැර. දුන් දෙයක්ම ගන්නෙ. ඔබට කියලා දුන්නොත් විතරයි ගන්න. දුන් දෙහිම බලාපොරොත්තු ඇතු. කවුරු හරි දුන්නොත් යැපෙනවා මිසක් නැත්තම් නම් ඕනේ නෑ. බත් ටික බෙදලා ඔන්න කහන් කියලා තියලා යනවා නෑ. ඒක අතන පූජා කළොත් ඔන්න දුන්න දේ මට. මේ නැත්තම් කියලා යන මේ ඔබ වහන්සේට කියලා තියලා යනවා. ගේ බඩ ගිහිල්ලා ගෙදර එනවා. බත් ටික ගන්නත් බෙදලා තියෙනවා. කනවා. ඕක ඍජුතාවය. තමන්ගේ ගෙදර තමන්ගේ ගෙදර හින්දා කනවා. නමුත් සූජූච වුණාට පස්සේ මොකද වෙන්නේ? අන්න අර ශික්ෂාවල් වැඩෙන්න පටන් ගන්නවා. ප්‍රාණඝාත කළේ නැහැ. ඒක තමයි ඍජුතම. ප්‍රාණඝාත කළේ නැහැ. නමුත් දැන් මොකද උනේ? සූජූච වුණාට පස්සේ නිවනට අදාළව දැන් කටයුතු කරනවා. දැන් මොකද නිවනට අදාළව පාණාතිපාත? ජීවිතාන්තයේත් එක්ක රහතන් වහන්සේ පරපන්න සීමෙන් වෙන්ව පරපන්න සීම අතහැර. බහාතබු දනුමුගුරු ඇතුව බහාතබු දල්ලුගුල් ආයදතුව පාපයට ලැජ්ජා ඇතුව බිය ඇතුව දයාවට පැමිණ සියලු ප්‍රාණ භූතයන් කෙරෙහි හිතානුකම්පිතව කටයුතු කරන්නේ. අන්න එතනට ඇවිල්ලා ඉන්නවානේ. එහෙනම් සියලු ප්‍රාණ භූතයන් කෙරෙහි හිතානුකම්පිතව කටයුතු කරනවා. සියලු දනුමුගුරු පහළ දාලා තියෙනවා. ආයෙව ගන්නෙ නෑ අතට ආයෙ මරන්නවත් ගන්නෙ නෑ. දැන් මරලා ඔළුව කුඩු කරනවා කිව්වක් ගන්නෙ නෑ. නෑ අතහැරලා දාලා තින්නේ ආයෙ ගන්නෙ නෑ. අන්න මොකද්ද? සූජූච වුණා. හිටියට වඩා බොහොම කෙලින් කෙනෙක්. දැන් නිවන පැත්තටම හැරිලා දින ආයෙ ලෝකෙ මොනවා වුණක් කමන්නේ. කවුරු ඇවිල්ලා කිව්වොත් ඕ දැන් මරනවා. අනේ දැන් මරන්න එපා. මට තව එක දවසක් දෙන්න. ඔබ පැනලා ගියොත් ඔය දෙන්න ඔය ගල. මං කකුල් දෙක කුඩු කර ගන්නවා. දනිස් පොල් කන්න තලා ගන්නවා අරගෙන. ඇයි? මට ජීවත් වෙන්න ඕන එක වෙලාවක. මට හැබැයි නිවන් දැක ගන්න ඕන. දැන් උඹලා මාව මැරුවොත් එහෙම. මට නිවන් දකින්න වෙන්නේ නැහැ. අන්න ඍජු වෙලා ඉන්නේ. මොකද සූජූච වෙලා ඉන්නේ නිවනටම නැවිලා. ඒ නිවනටම නැවිච්ච ඍජුතාවයකින් යුක්තව දැන් ඉන්නේ. මෙහෙම ඉන්න කෙනෙක් නිවන් දකින්න ගන්න නැද්ද?
නයි ධාතු ගබ්බ සෙයියා වෙන එකක් නැද්ද? හැබැයි කෙලින් වෙලා හිටියත් ඒ පුළුවන් ඒ. තමන්ගේ අනිත් එක විතරක් ඉතින් අනිත් එකෙන් යන්නේ නැතුව හිටියොත් එහෙම පුළුවන් ඒ නිවන් දකින්න. මේකත් ඉතින් අවංකම. නේද? ගානට වෙලාවට සල්ලි ටික බේරලා හරියට කරනවා දැන් නිවන් දකින්න. දිව්‍ය ලෝකේ නයි අයියෝ. දැන් තේරෙනවනේ චන්න මහත්තයෝ මේක මෙච්චර කාල ඇද්දේ ඇයි කියලා. තව එකක් එනවා. දැන් සූජූච කෙනෙක්. සුවචෝ චස්ස. කීකරු කෙනෙක් වෙනවා. දැන් සුවච කියන්නේ කීකරු කියන්නේ දෙකක්. සුවච කීකරු කියලා වචනයක් තියෙනවා. සුවච කියලා කියන්නේ පින්වතුනි. මෙයාගේ වචනේ හරි සුවයි. සුවදායි වචන විතරයි කතා කරන්නේ. එහෙනම් ඔබ සුවච වෙන්න ඕනේ අනිවාර්යයෙන්. ඇයි? ඒක තමයි පටන් ගන්නකොටම කිව්වේ. බත් කන්න විතරක් කට අරින්න නැත්තම්. නැත්තම් සුවච වෙනවා. සුවච කීකරු කියලා කියන්නේ කීකරු කියලා කියන්නේ පින්වතුනි කියන දේ කරන එක. ඒක තමයි කීකරු කියලා කියන්නේ. නැත්තම් වෙන මොකද්ද කීකරු කියන්නේ? දැන් ඔබගේ සේවකයා කීකරුයි. ඒ කිව්වේ මොකක්ද? බල්ලා කීකරුයි. ඇයි බල්ලා කීකරු වෙන්නේ? දැන් බලන්න වචන මේ සිංහල භාෂාව කියන හරි ශ්‍රේෂ්ඨ භාෂාවක්. නිකන් ඔහේ කවුරුත් හදපු එකක් නෙමෙයි. ස්වභාවිකව හැදිච්ච භාෂාවක්. මසුද්ධ මාගදියෙන් ඇලිලා ආපු භාෂාවක්. ඒකෙන් පෝෂණය වෙලා හැදිලා තියෙන භාෂාවක්. ඒකනේ මේ ධර්මයේ තේරෙන්නේ. දැන් කීකරු කියන දේ කරනවා. බල්ලා කීකරුයි කියන්නේ ජුස් ජුස් කිව්වම දුර යනවා නම් එහෙම කියනවාද මගේ බල්ලා හරි කීකරුයි කියලා? නෑ. ගුරුවරයෙක් ළමයා කීකරුයි කියන්නේ ළමයා දැන් ගණන් ටිකක් හදන්න. ඌ ඉඳගෙන හදනවා. ළමයා දැන් උඩපයින් ළමයා ඉන්නේ හදනවා. අන්න ඒකට තමයි කීකරු කියලා කියන්නේ. එහෙනම් කියන දේ කරන කෙනෙක්. කීකරු කියලා කියන්නේ. එහෙනම් සුවච කියන්නේ ඒක නෙමෙයි. සුවච කියන්නේ මොකද්ද? සුව දෙන වචනේ. එහෙනම් මෙයා සුව දෙන වචනයි කතා කරන්නේ. මොනවද පින්වතුනි? එතකොට දැන් තව වචනයක් තියෙනවා සුවච කීකරු කියන. මොකක්ද ඒ? සුව දෙන වචන කියන දේ අහලා කරන අය ඉන්නවා. අන්න එයාට කියනවා සුවච කීකරු කියලා. ඒ කියන්නේ මොකද්ද? හොඳින් කියන දේ අහලා කරන අය ඉන්නවා. එයාට කියනවා මොකද්ද? සුවච කීකරු කියලා. ළමයෙකුට කියනවා පුතේ ගණන් හදන්න. ඌ හදන්න. පුතේ ගණන් හදන්න. දැන් මොකද වෙන්නේ? අර මුලින් සුවච තිබුණේ. දැන් සූ පොඩ්ඩක් අඩු වෙලා දැන් යා සුවච වගේ එකක්. සූ දැන් අඩු වෙලා ඉතල සුවච තිබ්බේ නේ. ඒ කියන්නේ මොකද්ද? බොහොම ආදරෙන් කිව්වේ. ඔබ නෑ මේ අත්දැකීම් නැද්ද? සුවච. දැන් ඊට පස්සේ සුවචට මොකද වෙන්නේ? වච වෙනවා. පුතේ හදන්නද ගණන්? ආව එතන. නේද? ඊට පස්සේ මොකද වෙන්නේ? සුවච කියන එක දුවච වෙනවා. දුවච කියන්නේ මොකද්ද? දුර්වචනීය බවට හැරෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඈ? තෝ මරණ හැදුවේ නැත්තම් අන්න එහෙම කියනවා. එතකොට මොකද වෙන්නේ නැග්ගා? අන්න එහෙම කියන්න එපා මේ තේරෙන්නේ. කියන මොකද වෙන්නේ? දැන් උට තේරුනේ දැන් තමයි. එහෙනම් මොකද්ද ඌ දැන් සුවච කීකරු නෙමෙයි ඌ කවුද? දුවච කීකරු. එහෙනම් මොකද්ද? ගහන්න බයින්න හදනකොට තමයි ඌ කියන දේ කරන්නේ. එහෙනම් දැක්කද පිංගුතුනි සුවච කීකරු කියන වචනේ තේරුම? එහෙනම් මේ කීකරු නෙමෙයි. සුවචයි. සුවච කෙනෙක්. සුවච කෙනෙක් කියන්නේ පිංගුතුනි මෙයාට සම්මා වාචාව වැඩෙනවා. එහෙනම් ආර්ය අෂ්ටාංග මාර්ගය වැඩෙන්නේ නැද්ද මේ? සම්මා වාචාව මේ වැඩෙන්නේ. මොනවද? සුවචයි මේ. ඒ කිව්වේ මොකද්ද? සුව දෙන වචන කතා කරන්නේ. මොනවද සුව දෙන්නේ නැති වචන? ඈ? මුසාවාදා පටිවිරතෝ හෝති. අන්න මුසාවාදයෙන් සහමලින්ම වෙන් වෙලා ඉන්නවා. පිසුනා වාචා පටිවිරතෝ හෝති. පරුසා වාචා පටිවිරතෝ හෝති. සම්ප්‍රප්පලාපා පටිවිරතෝ හෝති. අන්න ඒ දේවල් වලින් සහමලින්ම අයින් වෙලා දැන් සුවච දේ කතා කරන්නේ. එහෙනම් සුව දෙන දේවල් කතා කරන්නේ. මොනවද පිංගුතුනි ලෝකෙට සුව දෙන දේ? ලෝකෙට සුව දෙන එකම වචන තියෙන්නේ. එකම જાතියේ වචන සෙට් එකක් තියෙන්නේ මොනවද? ඒකට කියනවා සාස්ත්‍රුන් වහන්සේගේ ධර්මය. එහෙනම් මේ පුද්ගලයා කතා කරන්නේ දැන් සාස්ත්‍රුන් වහන්සේගේ ධර්මය. එහෙනම් සබ්‍රහ්මචාරීන් වහන්සේලාව මුණ ගැහිලා සබ්‍රහ්මචාරීන් වහන්සේලාත් එක්ක කතා කරනවා සද්ධර්මය. සද්ධර්මයේ දේශනා කරද්දී ශ්‍රවණය කරද්දී සාකච්ඡා කරද්දී විමර්ශනය කරද්දී ඔය ආදි වශයෙන් ඔය හැම අවස්ථාවකම මාර්ගය වැඩෙනවා. එහෙනම් දැන් මේ මාර්ගය වඩා ගන්න වැඩ පිළිවෙලකයි ඉන්නේ. අන්න එහෙනම් පින්ගතුනි ඊළඟට මොනවද උනේ? සුවචෝ චස්ස උනා. එහෙනම් මොකද වෙන්නේ? මේ සුව දෙන වචන කතා කරගෙන ඒට අනුව හැසිරෙන වැඩ පිළිවෙලක ඉන්නවා. සුව දෙන වචන ඇසුරු කරගෙන ඒ සුව දෙන වචනෙට අනුව කටයුතු කරගෙන ඉන්න උත්තරමේ බවට පත් වෙලා ඉන්නේ. දැන් ඊළඟට යන්න. දැන් සුවචෝ චස්ස ඊළඟට එනවා මොකද්ද? මෘදු හිතත් එක් වෙන්න ඕනේ කියලා කියනවා. ඒ කියන්නේ මොකද්ද? මේ කියන විදිහට. මේ මෘදු කියලා කිව්වහම මේකේ තියෙන මෘදු නම් මෘදු හිතත් එක් වෙන්න ඕනේ. දැන් මෙයා මෘදු වෙනවා. ඉස්සෙල්ලා තිබ්බේ මහා පැඩි මහා තද ගතිය. මොන එකා කිව්වත් අහන්නේ නැහැ. ලෝකේ සාරයි කියලා අල්ලගෙන ඉවර වෙලා. ඒ අල්ලගත්ත සාරේ ඔස්සේ පරිසරන්න වැඩ පිළිවෙලක ඉදිරිය හිටියා. මේ ලෝකේ ලොකුම කෑල්ල කඩා ගන්න නිසා මහා දැඩි හිතක් අල්ලගෙන හිටියා. නමුත් දැන් සද්ධර්මයේ ඇවිදිලා. දැන් සද්ධර්මයේ මෙනෙහි වෙලා එනකොට අනිත්‍ය දුක්ඛ අනාත්ම තේරෙනකොට මොකද වෙන්නේ? දැන් මේ හිත අර තිබිච්ච ගතියෙන් මක් වෙලා යනවා. මෘදු වෙලා යනවා. මම මොනවද මේ අල්ලන්නේ? ඉස්සර නම් පොඩ්ඩ ගෑවෙන්න බෑ වාහනේට පිටිපස්සෙන් ඇවිල්ලා එහෙම කවුරු හරි හෝන් එකක් ගැහුවා නම් එහෙම. බැහැලා ගිහිල්ලා ගහන්න සයිස් එකේ හිටියේ. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් මෘදු වෙලා. අනේ මේ මොනව අල්ලන්නේ? ඉස්සෙල්ලා මිනිස්සු ඇවිල්ලා බයිද්දේ. මේ කඩුව අරගෙන එළියට බයින්න තෝ මට බයින්න ඔබ කවුද කියලා අහගෙන. දැන් මොනවද කරන්න හිතේ? අනේ මේ මිනිස්සු මම මේ සද්ධර්මය අවබෝධ කරගෙන ඉන්නේ. මේ අවබෝධ කරගෙන ඉන්න මට මේ මිනිස්සු ඇවිල්ලා ගහන්න බයින්න හදනවා. මරන්න හදනවා. ආරි උපවාද කරගන්න හදනවා. මම මොනව කරන්නද ඉතින්? ගහනවා නම් ගහපන්, මරනවා නම් මරපන්.
අන්තිම උස්ම දක්වා මම සටන් කළා. මං කොහොම හරි මේ ආර්ය මාර්ගය පූර්ණ කරගන්නවා මිසක් මට උඹත් එක්ක රණ්ඩු වෙන්න වෙලාවක් නැහැ. උඹට ඕන නම් මගේ රස්තාව ගනින්. වෙන කරන් දැන් ඉස්සර නම් රස්තාව ගන්න කවුරු හරි එකෙක් එනකොට කවුරු හරි එකෙක් තමන්ගේ තැන එහෙම ගන්න ආව නම් එහෙම මොකද කරන්නේ? ඉක්මනට ලොක්කට ගිහිල්ලා කියලා අරහෙට කේලම් කියලා මෙහෙට කේලම් කියලා වටේටම කේලම් පතුරවල අර මීහට ඉන්න නැති කරනවා කොහොම හරි. ඒ බැරි මුණොත් එහෙම මොකද කරන්නේ? කට්ටඩියක් හම්බෙලා කාලකන්ණි වැඩකුත් කරනවා. පිස්සු හැදිලා පාරේ දුවන්න හරි ඔය වගේ මොකක් හරි කාලකන්ණි වැඩකුත් කරලා මහා අපාගත වෙන වැඩ පිළිලක් කරගන්න. එහෙම ගතියක් තියෙනවා. දැන් නම් මොකද හිතේ? අනේ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලෝකෙ උඹ හදනවා පුළුවන් තරම් මේ මගේ තැන ගන්න. ඉතින් ගනි. පැතිකිලියක් හොදලා හරි කමන්නේ මට මේ අද්දවේ ජීවත් වෙලා මේක කරගන්න තිබුණා නම් ඒ ඇති. අන්න ඒ සත්‍යය එහෙනම් මේ මෘදු හිතක් ඇති පුද්ගලයෙක් බවට දැන්පත් වෙලා. දැන් ගැටෙන්නේ යන්නේ නැහැ. දැන් ධර්මය අසුරු කරගෙන ධර්මය ආස්වාද කරගෙන තමයි ජීවත් වෙන්නේ. එහෙනම් දැන් ධර්මය ආස්වාද කර කර මේ මොනවද ප්‍රස්වාද කරන්නේ? සබ්බ පාපස් අකරණම් කරන්නේ නේ මේ යන්නේ. ක්‍රමක්‍රමයෙන් සියලු පාප කර්මයන් අකර්මණ්‍ය කරනවා කුසල අසුපසම්පදා. කුසල ධර්මයන් උපසම්පදා කරනවා. ඒකට මොකද්ද කරන්න ඕනේ? ධර්මය ආස්වාද කර කර තමන් ගාව තිබිච්ච කුණු ගති ඔක්කොම මක් කරනවද? පහ කරනවා. එහෙනම් ආනාපාන සතිය නැද්ද මේක? හැබැයි හුස්ම අදින පල්ලෙහාට දාන එක නන්නේ. ඊළඟට එනවා අනතිමානයි. අතිමාන ස්වභාවයක් තියෙනවා. දැන් මේක කියන්නේ මොකද්ද? දැන් මම මේක කියන්නේ කියලා කියන්නේ පින්වතුනි දැන් මේක ඔබ කාටවත් දෙන්න එපා. අදම මේක පොඩි කරලා කොහේ හරි දාලා යන්න යනකොට. ඇයි ඒ? නැත්තම් එහෙම මොකද වෙන්නේ? මේක පස්සේ කාලේ හරි ඔන්ලයින් අහන කෙනෙක් හරි මේක අතට හම්බුනොත් එහෙම බලයි මේක කොහෙන්ද හම්බුනේ? එහෙමත් බලලා ඉන්නවා. කොහෙන්ද මේක? ඉන්ටර්නෙට් එකෙන් කොහොම හරි ගහලා හොයාගනි. අර හාමුදුරන්ට ගැහුවා තමයි පහර. අර මහත්යට ගැහුවා තමයි පහර ආදි වශයෙන් කියයි. නැත්තම්. එතකොට දැන් මේ මෘදු වෙලා ඉන්නේ. බලන්න මේ ක්‍රමක්‍රමයෙන් එනවා මේ ඉස්සරහට. දැන් මෘදු වෙලා ඉන්නේ. මෘදු වෙලා ඉන්න කෙනා ඊළඟට එනවා කොතනද? අනතිමානී. අනතිමානී කියලා කියන්නේ පින්වතුනි මාන ස්වභාවයක් තියෙනවා. මාන ස්වභාවයේ සියුම්ම ස්වභාවයට කියනවා මොකද්ද? අහංකාර මමින්කාර මානෙ. ඒ කියන්නේ මේ සත්පුද්ගලයෙක් ඉන්නවා කියලා Tamanට දැනෙන මාන ස්වභාවයක් තියෙනවා. අන්න ඒක තමයි පින්වතුනි අවසානයේදී එන්නේ. හැබැයි ඒක ගැන නෙමෙයි මේ කතා කරන්නේ. ඒක නැති කිරීම තමයි පින්වතුනි නිහතමානී කියලා කියන්නේ. දැන් ඔය නිහතමානී කියලා කියන එකත් හරියට වැදගත්. නිහතමානී කියලා කියන්නේ පින්වතුනි හිතේ එකම බින්දු මාත්‍රයක්වත්. නහිතමානී තමයි නිහතමානී වෙන්නේ. නහිතමානී කියලා කියන්නේ මොකද්ද? හිතේ එක බින්දු මාත්‍රයක්වත් මාන එක බින්දු මාත්‍රයක්වත් නැහැ. අන්නේ උත්තරමයට කියනවා කවුද? රහතන් වහන්සේ කියලා. එහෙනම් මේ මානය සහ මුලින්ම දුරු කළ දාපු කෙනාට කියනවා කවුද? රහතන් වහන්සේ. නිහතමානී පුද්ගලයා කියලා. හැබැයි අද සමාජ සම්මත වෙන්න නිහතමානී අය ඕනේ තරම් ඉන්නවා. නහිතමානී අය කොහෙද ඉන්නේ? හිතේ මානෙ බින්දුවක් නැති අය කොහෙද ඉන්නේ? එහෙම ඉන්නවනම් අරහතුන් වහන්සේ නමක් විතරමයි. එහෙනම් අනිත් අය ඔක්කොටම තියෙනවනේ මොකද්ද පින්ගන්නේ? ඔන්න ඔය කියන අනතිමානී. අනතිමානී කියලා කිව්වේ පින්ගුදිනේ අර මාන්නෙන් අධික වෙලා. කුල මාන්නෙන් අධික වෙලා, ධන මාන්නෙන් අධික වෙලා, බල මාන්නෙන් අධික වෙලා. නැත්නම් උගත් මාන්නෙන් අධික වෙලා. එහෙම කරන කටයුත්තක් නෑ. ඇයි හේතුව? මේ පුද්ගලයාට අනිච්ච දුක්ඛ අනාත්ම වේත විදලා තියෙනවා. නේද? අනිච්ච දුක්ඛ අනාත්ම වෙන මනා වැටහීමකින් ඉන්න පුද්ගලෙක් නිරන්තරයෙන් මෙනෙහි කරලා බලන මම මොකට මුදුන වෙන්නේ? තැනකට යනවා. තැනකට ගියාට පස්සේ තමන් බලාගෙන ඉන්නවා අනිත් එක එක මුදුන වෙවි එන හැටි. එකෙක් අනිවාර්යෙන් මුදුන වෙනවා. ඌ මුදුන වෙලා බරාදින. දැකලා තියෙනව නේද මුදුන වෙලා බරාදින අය දාන ගෙදරකට එහෙම ගියාම. එතන ලොක්කා. ඔගෙන් මේ හැමදෙරට බෙද එන්නේ. එහෙම කියන අහලා නැද්ද? එතන මුදුන වෙලා බරාදිනවා හැබැයි. මුදුන වෙලා බරාදින අය මොකද වෙන්නේ? මුදුන වුණා අල්ලගත්තා ලොකුට හිතාගත්තා අලිය ඔළුවෙන් හිතාගත්තා අලිය වුණා අලිය වෙලා දැන් මොකද කරන්නේ? කොටන් අදිනවා ඌ. තව කට්ටියක් මුදුන වෙලා ඉඳගෙන මොකද කරන්නේ? මුදුන වෙලා මේ සාස්ත්‍රුන් වහන්සේට මේ සත්කාර සම්මාන කරන්න පටන් ගත්තා. එතනත් ඉන්නව නේද? මුදුන. ආගෙන ඔහොම ගෙනාව මෙහෙම ගලා මෙහෙම තියන්න දැන් ඕක මෙහෙමයි කරන්න ඕනේ ඔක මේ ඔහොම නෙමෙයි මෙහෙම කරන්න. ආදි වශයෙන් එතනත් මුදුන වෙනවා. පින්වතුනි මේ කියලා දෙන්න හැමෝම නිවන් දකින්නේම නැහැ. මං උනත් කමන්නේ නැහැ. මම මේ බණ කියන්නේ මුදුන වෙන්න නම් මොකද වෙන්නේ? මම බණ කිව්වා කියලා දිව්‍ය ලෝකේ යන්නේ මාත් යන්නේ එතනටම තමයි. ඒක කියන්නේ සිවුරු කොටක් දාගත්ත පමණින් බණ කියවු පමණින් නැත්තම් මේ සුදු සාටකයක් දාගෙන බණ කියවු පමණින් මිනිස්සේ නිවන් දකින්නේ නැහැ. හතර පහෙන් නිදහස් වෙන්නේ නැහැ. ඒක තියෙන්නේ මොකද්ද? මනෝපුබ්බංග මාදම්මා මනෝසෙට්ටා මනෝමය. මනසේෂ්ඨ වෙලා ඒතන නැගිලා ඉන්නේ. මම මෙතන බණ කියන්නේ මෙතන ඉන්න ඔක්කොගෙම ලොකුකම ගන්න නම් එයා මං තමයි මුදුන මට සලකපල්ල මෙතනින් ගිහලා දාපල්ල මගේ නම ඔය මේකට. එහෙමනම් හිතාගෙන ඉන්නේ. මොකද වෙන්නේ? මාත් එතනම තමයි ඉන්නේ. ධාතු කරුණු අරගෙන නැතා වෙලා ඉදී. අනුමතනම ඇයි? සාස්ත්‍රුන් වහන්සේගේ ධර්මයේ ටිකක් ප්‍රචාරය කරපු හින්දා. නේසි නෑ පිංගුතුනි. සතර අපායන් ගැලවෙනවා කියන්නේ. ඒ ගැලවෙන්න තමයි ඔබට මේ දේශනා කරන්න පුළුවන් ඉක්මනට ගැලවෙන්න. එහෙනම් දැන් මොකද වෙන්නේ? දැන් එහෙනම් මේ අදිමානයෙන් ඉන්නවා. එක එක මානතල වලින් මත් වෙලා. දැන් එහෙනම් දැන් අනිත්‍ය දුක්ඛ අනාත්ම අවබෝධ වුණාට පස්සේ අනේ මට මොනව අල්ලන්නේ? තරහාර උත්සවයට ගිහිල්ලා දැන් බලාගෙන ඉන්න. එක එක අරහෙන් දානවා. මෙහෙන් දඟලනවා. අනිත් අරහෙන් දාගෙන. තව එකේ තමන්ගේ මතය දෙනවා. කොහොම නෙමෙයි ඔය කරන්නේ. ඔය බුදුහාමුදුරුවෝ කිව්වා කියලා කිව්වට ඔහොම නෙමෙයි ඔය කරන්නේ මෙහෙමයි. අනේ මොකද කරන්නේ? සත්පුරුෂයන්ගේ බස බැහැර කරනවා. සත්බස බැහැර කළාට පස්සේ මොකද වෙන්නේ? බහ අලු කරපු නිසා බලු වෙලා උපදිනවා පැත්තකින්.
එහෙනම් දැන් ඒක මේ අනාගතයේදී බල්ලෝ වෙන්නේ උන් අනාගතයේදී නරි වෙන්නේ උන් අනාගතයේදී හරක් වෙන්නේ උන් දිහා බල අලි වෙන්නේ උන් දිහා බල තමන් ඉන්නවා. ඉන්නකොට තමන් හිතනවා මොකද අනේ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වෙච්ච ලෝකේ. තමන්වත් තමන් වශයෙන් තියාගන්න බැරි එක මොහොතක්වත් එක බින්දු මාත්‍රයක්වත් මාව මගේ වශයෙන් තියාගන්නත් බෑ මම දකින්න දේ මගේ වශයෙන් තියාගන්නත් බෑ මගේ හිත මගේ වශයෙන් තියාගන්නත් බෑ. එහෙනම් මේ එකක්වත් මගේ වශයෙන් තියන්න බෑ මගේ වශයෙන් තියන්න කියලා ගිහිල්ලා මහා දුක්ඛ කන්දේකට මුහුණ දෙලා ඉන්නේ මේ අනත්ත ලෝකේ. මම මොනවා කියලා අල්ලන්නේ? මට නම් මේකේ මාන වෙන්න ඕනේ නැහැ. අන්න මොකද උනේ අර අදිමානෙන් හිටියේක දැන් මොකද වෙලා තියෙන්නේ? අනිත්‍ය දුක්ඛ අනාත්ම තරහා ගිහිල්ලා මොනවද වෙලා තියෙන්නේ? දැන් අන්න අදිමානිය දැන් ගොඩාක් දුරට යටපත් වෙලා ඉන්නේ. හැබැයි තාම නිහතමානී එහෙම උනේ නැහැ. තාම හිතේ මානිය තියෙනවා. හැබැයි අර පිටට පෙන්වන අදිමානිය නම් දැන් නැහැ. එහෙනම් අදිමානේන මේ මානේන මක්කටෝ අදිමානේන කුක්කුරු. එහෙනම් දැන් මෙයා වඳුරෙක් වෙන්නෙත් නැහැ. මෙයා බල්ලෙක් වෙන්නෙත් නැහැ. එහෙනම් ඒ ගති දැන් ටික ටික අයින් වෙවි යන්නේ. එහෙනම් මේ දසනේන සම්පන්නෝ කියන ගතිය දැන් ටික ටික එනවා නේද? දසනේන සම්පන්නෝ කියන්නේ මොකද්ද? සෝතාපන්න ඵලය. එහෙනම් මේ සෝතාපන්න ඵලය ටික ටික ලබාගෙන මේ ඉන්නේ. යන්තම් ඉස්සරහට බලන්න. ඊට පස්සේ සන්තුෂ්ඨකෝච. සන්තුෂ්ඨකෝච කියන්නේ ලද දෙයින් සතුට වෙන කෙනෙක් වෙනවා කියන්නේ. සන්තෝෂ කියලා වචනයක් තියෙනවා. සන්තෝෂ කියන එක දෙආකාරයකට එනවා පිංගුතු. එකක් තමයි පිංගුතු අවිද්‍යාව තෘෂ්ණා දෙක. අවිද්‍යාව තෘෂ්ණා දෙකට බැඳිලා මේ ලෝකේ අල්ලන්න තියෙන ලෝකේ අල්ලන්න එන ගතිය. හිතට නැගිලෙන ඒ ගතිය. තරල පොඩි කරලා දාලා අයින් කරලා සුණු විසුණු කරලා දාන්න යන වැඩපිළිවෙල. සන්තෝෂ. ඔන්න ඔය තැනට යනකොට පිංගුතුනි ඇති වෙනව මොකද්ද? කියනවා එතන. කියලා මම ඒක වචන දෙකක් ගැන සඳහන් කළා. එක තැනක කියනවා. මේකෙන්ම ගන්න පුළුවන් ඒක. එක තැනක කියනවා අවිද්‍යාව තෘෂ්ණා දෙකේ එකතුව. එහෙනම් අවිද්‍යාව තෘෂ්ණා දෙකට බැඳිලා චන්දරාගයේ මුළු ලෝකෙම අල්ලන් ඉන්න ගතිය. තල්ල පොඩි කරලා අයින් කරලා දාද්දි මොකද වෙන්නේ? අන්න සන්තෝෂ කියන එක හැදුණා එතන. ඊළඟට ඒක හැදෙන්න උපකාරී වෙනවා මොකද්ද? ඒක එතනින් තල්ල පොඩි කරලා දානකොට කියලා කියනවා సంతානෙට. චිත්ත සංතානිය කියලා කියන්නේ. අහලා තියෙනවා චිත්ත සංතානිය කියලා වචනය. එහෙනම් ඔතන කියලා කියනවා సంతානෙට. එහෙනම් දැන් පින්වතුනි මේ సంతානෙ මොනවද වෙලා තියෙන්නේ? මේ චිත්ත සංතානිය හරිම පැහැදිලි මේ පුද්ගලයන්. ලද දෙයින් සතුට වෙන එකත් හොඳයි. මොනවද පින්වතුනි ලද දෙයින් සතුට? නිවන් දකින්න ගිය කෙනෙක් මොනවද ලද දෙයින්? මොනවද ලබන්න තියෙන්නේ? ඊට වඩා මහා ගැඹුරට යන්න ඕනේ. මේ චිත්ත සංතානිය දැන් මොකද වෙලා තියෙන්නේ? නිවනටම නැඹුරු කරගෙන. මේ චිත්ත සංතානිය දැන් බොහොම ප්‍රීතියෙන් යුක්තව කටයුතු කරනවා. මොකද හේතුව? අතීතයේ වෙච්ච දේවල් මතක් කරනවා. අතීතයත් එක්ක සම්බන්ධන බලනකොට දැන් වර්තමානයේ අනේ මම මොනතරම් හොඳ තැනකදී. අනේ මම මොනතරම් මේකෙන් මිදිලාද ඉන්නේ. මිදීමම ශාන්තයි. යන්න නිවනම ශාන්තයි, නිවනම ප්‍රණීතයි කියන ගතිය වැටහෙනකොට මහා ප්‍රීතියක් ඇති වෙනවා හිතට. අන්න සිත අර సంతානයේ තෘප්තියටපත් වෙනවා. ඒ సంతානයේ තෘප්තියටපත් වෙන්නේ මොකද්ද? අර කියන අවිද්‍යාව තෘෂ්ණා දෙකේ එකතුව මක් කළා දැම්මම. දැන් ටික ටික බිඳලා එන ගමනේ තියෙනවා. එහෙනම් මෙන්න මේක තමයි සන්තෝෂය. එහෙනම් දැන් මොකද වෙලා තියෙන්නේ? මේ පුද්ගලයාට සන්තුෂ්ඨක කියන ස්වභාවය ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ මොකද්ද? අර චිත්ත සංතානයේ හරිම මක් වෙලා චිත්ත සංතානයේ පාරිශුද්ධත්වයට එමින් පවතින. ඒක නිසා හරිම ප්‍රීතිමත් ස්වභාවයක ඉන්නවා. ඒ අතරතුර ලද දෙයින් සතුට වෙනවා. ආයෙත් අමතක කරන්න එපා පින්වදිනේ මෙතන යන්නේ සම්පූර්ණයෙන් මොනවද? මේ හිත පිරිසුදු කරන වැඩපිළිවෙලක් යන්නේ. මේ ලද දෙයින් මොනව ලැබුණා කමන්නේ. ඒකෙන් සතුට වෙන ඒ ස්වභාවය කොහොමද තියෙනවා. උජු වෙනකොට මේක ඇවිල්ලා. එහෙනම් මේකෙදි වෙන්නේ මොකක්ද? දැන් මේ පුද්ගලයාගේ චිත්ත සංතානයේ බොහොම තෘප්තිමත් වෙලා තියෙන්නේ. හේතුව මොකද්ද? අතීතයේ තිබුණ මහා කුණු ගොඩ. ඒ කුණු හලාගෙන එනවා. ඒ හලාගෙන ඇවිල්ලා දැන් බොහොම නිවිච්ච ස්වභාවයකට ඇවිල්ලා තියෙන හරිම ප්‍රීතිමත් හිතක්. මෙතනට ආවට පස්සේ දැන් මොකද වෙන්නේ? සුභරෝච. සුභර කියලා කියනවා පහසුවෙන් පෝෂණය කළ හැක්කෙක් වීම. සුභර. මේවා වින්ගද වැරදි කියලා කියනවා නෙමෙයි. ඉතින් මේකයි. ලද දෙයින් සතුට වෙනවා පහසුවෙන් පෝෂණය වෙනවා. ඉතින් මේ ගොඩක් දුරට මේ කතා කරන්නේ මොකද්ද? නිවන ගැන වලට වඩා මොනවද? කාලා බීලා ඉන්න එක ගැන නේද? ඈ? ලද දෙයින් සතුට වෙන්නේ. කන්න බොන එක ගැන කතා. එහෙනම් බුදුහාමුදුරුවෝ මේ වෙලේ වික්ෂුන් වහන්සේලාට කියලා තියෙන මොකද්ද? ඔය හම්බෙන දෙයක් කාලා හිටහල්. ඊළඟට ඔය පහසුවෙන් පෝෂණය කරන්න වැඩ පිළිලක් එන්නෝනේ. ඔය ඉල්ලන්න එහෙම එපා. ඔය දායකයන්ගෙන් උරුම තරක් මත අර මේ මට මේක හදලා ඉස්සු දාලා දීපන් අර කරලා දීපන්. ඈ? ඒකනේ පහසුවෙන් පෝෂණය වෙනවා කියන්නේ. නේද? නැත්තම් සුභර කියලා වචනයක් තියෙනවා. බර කියලා දෙයක් තියෙනවා. ඔළුවේ බර. මට මේ මගේ දුව හරි බරක්. ඔළුවට හරි බරක්. එතකොට බලන්න ඔළුව දිහා. දුව ඔළුවට තියාගෙන ඉන්නේ. ඈ දුව ඔළුවේ තියාගෙන ඉන්න කෙනෙක් ඔළුවට දුව තියාගෙන ඉන්න කෙනෙක්ද පින්විතනේ මේ දුව හරි ඔළුවට බරක් කියන්නේ? නැහැ. ඇයි දුව පිළිබඳ තියෙන මොනවා හරි චන්දරාගයක් තියෙනවා. අන්නේ චන්දරාගය නිසා ඔළුවට හරියට වදිනවා.
මගේ දුවට මේක වෙයිද දන්නේ නැහැ. අරක වෙයිද දන්නේ නැහැ. අරක වෙයිද දන්නේ නැහැ. හොඳ දරුවෙක් හම්බුනොත් හොඳයි. අංග විකලෙක් හම්බෙද්ද දන්නේ නැත්නම් හොඳ ස්වාම පුරුෂයෙක් හම්බුනොත් හොඳයි. හොඳට ඉගෙන ගත්තොත් හොඳයි. දොස්තර කෙනෙක් වුණොත් හොඳයි. අන්න ඒ බර තියෙන ඔළුවේ. ඒ බර දරාගෙන තමයි පිටුදින ඔබ ඉන්නේ. එහෙනම් ඒ බර මහා බරක්. සුභරයි කියන්නේ මොකක්ද? ඒ බර ඔක්කොම අයින් කළා දාලා නිවන් දකින්න යම්කිසි බරක් දරන්න ඕන. අන්නේ බර දැන් දරාගෙන ඉන්න. මොනවද නිවන් දකින්න ඕනේ බර? මේ කය පැවැත්ම මුදසා මොනවා හරි අවශ්‍ය දෙයක් තියෙනවා නම් ඒකයි. ඊළඟට මේ සද්ධර්මයේ දරාගෙන සද්ධර්මයේ මෙනෙහි කරන්නේ. අන්න ඒකට අදාළ බරක් තියෙනවා නම් ඒ බර විතරයි දරාගෙන ඉන්නේ. අනිත් බර ඔක්කොම පැත්තකට දාලා තියෙනවා. ඒ බරවල නම් වැඩක් නැහැ. දැන් ඔබට පුළුවන් ද ওই බර දරන්න එකපාරට? ප්‍රස්තාවේ බර ඔළුවේ තියෙනව නේද? දැන් ඔබ නිවන් දකින්න බරත් ඔබේ ඔළුවේ තියෙනවා. ඔබට තියෙනවා සුබර පොඩ්ඩක්. හැබැයි මහ බර කොච්චර තියෙනවද? මහ බර තියෙනවා කප්පරකයි. ප්‍රස්තාවේ අරක. ප්‍රස්තාවේ මේක. එයා දරුවගේ මේක. බිරිඳගේ අරක. බිරිඳගේ අම්මගේ අරක. බිරිඳගේ තාත්තගේ අරක. මගේ තාත්තගේ අරක. මගේ අම්මගේ අරක. අයියාගේ ඒක. මල්ලිගේ ඒක. අක්කාගේ ඒක. නංගිගේ ඒක. පොඩි තරම් දේවල්ද අධ්‍යාපනයේ. අර විභාගෙට ලකුණු කොච්චර එයිද? මේ විභාගෙට ලකුණු කොච්චර එයිද? ගෙදර දොර වැහුවා. ඒකත් බරක් නේ. දැන් ඔබ මෙතනට ඇවිල්ලා ඉන්නවා. බරක් නැද්ද? ගෙදර දොර වැහුවද කියලා. ගෙදර අඹු එහෙම ගෙදර දාලා ආව නම් එහෙම. දරුවෝ එහෙම ගෙදර දාලා ආව නම් වැටුණක් දන්නේ නැහැ දරුවා. ඇඳේ දාලා අම්මයි ගෙදර ඉන්නේ. වැටුණක් දන්නේ නැහැ. අම්මා වැන්නක් දන්නේ නැහැ. තාත්තා වැන්නක් දන්නේ නැහැ. ආදි වශයෙන් ඔය ඔක්කොම දැන් ඔලුවට එනවා. එහෙනම් මොකද්ද ඔය ඔක්කොම? ඔය ඔක්කොම බර. එහෙනම් මේ බර දරාගෙන නිවන් දකින්න පුළුවන්ද? බෑ. එහෙනම් මොකද කරන්නේ? මේ බර දාලා මේ බර අයින් කළා දාලා පින්වතුනි සුභාර වෙනවා. මොකද්ද? නිවනට අදාළ යම් දෙයක් තියෙනවා නම් අන්නේ දේ විතරක් දරාගෙන ඉස්සරහට යන්න. එහෙනම් නිවනට අදාළව දරා ගන්න තියෙන කන බොන කෑම නෙමෙයි. මොනවා හම්බුණක් කමන්නේ. අසුචි හම්බුණක් කමන්නේ. කාලා එක දවසක් කර ජීවත් වෙන්න පුළුවන් නම් අසුචි කාලා ජීවත් වෙලා පින්වතුනි ඒ මොහොතේ තමන්ගේ වැඩේ කරගන්න. ඒක තමයි කරන්න තියෙන එකම දේ. එහෙනම් එහෙම ඉන්න උත්මයෙක් ගැන මේ අපි මේ කතා කරන්නේ. මේ ආර්යයන් වහන්සේලා මේ ආර්ය පිරිසකට නිවන් දකින්න දැරිලෙස උනන්දුවෙන් ඉන්න පිරිසකට ශාස්ත්‍රඥ වහන්සේ දේශනා කරපු සූත්‍රයක් නෑ. අද ගිහියෝ අතරපත් වෙලා තියෙන්නේ. ගිහියෝ කියන්නේ ගැරහි යුත්තු. හැමෝම ගිහි නෑ. ගිහි ඇඳුම ඇඳි අරගෙන හැමෝම ගැරහි යුත්තු නෙමෙයි. සද්ධර්මයේ ශ්‍රවණය කරලා ඉන්න පිරිස ආර්ය පිරිස. ඒව ගිහියෝ නෙමෙයි. දැන් ඔන්න සුබරයි. දැන් සුබර වෙච්ච කෙනා දැන් බොහොම පොඩි ප්‍රමාණයක් බර දරාගෙන ඉන්නේ. නිවන් දකින්න අවශ්‍ය ධර්ම කාරණා ඒ ටික තමයි දරාගෙන ඉන්නේ. ඔන්න දරාගෙන ඉන්න කෙනා ඊළඟට වෙනව මොකද්ද? අප්ප කිච්චෝ. අප්ප කිච්ච කියලා කියන්නේ පින්වතුනි. එතකොට මොකද? අඩුවෙන් වැඩ කටයුතු ඇත්තෙක් විය යුතුයි. දැන් මොනවද වැඩ? දැන් නිවන් දකින්න යන කෙනෙකුට මොනවද මේ අඩුවෙන් වැඩ? නිවන් දකින්න ගිය කෙනෙකුට තියෙන අඩුවෙන් වැඩ මොනවද? නිවන් දකින්න ගිය කෙනෙකුට බොහොම වැඩියෙන් එපා වැඩ තියෙන්නේ. ඇයි නිවන් දකින්නනේ ගියේ? දැන් නිවන් දකින්න වැඩේ හරියට වැඩිපුර කරගන්න එපා. එන මොකද අඩුවෙන් වැඩ තියෙන්නේ? ඒව අතහැරලා දාලා නෑ ඔය කොහොමද? මොකද්ද පින්වතුනි අප්ප කිච්ච කියන්නේ? දැන් සුභර වෙච්ච කෙනානේ. සුභර වෙච්ච කෙනා කියන්නේ ලෝකේ තියෙන බර අයින් කළා. ලෝකේ තියෙන බර අයින් කරලා දාපු කෙනෙක් මේ ඉන්නේ. එහෙනම් ලෝකෙත් එක්ක ගැටීමක් මොකුත් නැහැ දැන්. දැන් ඒකෙන් අයින් වෙලා ඉන්නේ. දැන් තමන්ගේ පාඩුවේ නිවන් දකින්න වැඩ පිළිවෙල හදාගෙන ඉන්න කෙනෙක්. අන්න ඒ කෙනා ඊළඟට මොකද උනේ? සුභර අප්ප කිච්ච උනා. අප්ප කිච්ච කිව්වම අල්ප කෘත්‍ය නෙමෙයි. ඉච්ච කියන්නේ මොකද? කැමැත්ත. එහෙනම් මේ ලෝකෙට බැඳලා ඉන්න දැන් මොකද්ද? බොහොම අල්පයි. අල්ප වශයෙන් බැඳිලා තමයි ක්‍රියාත්මක වෙන්නේ දැන් ලෝකෙට. ලෝකෙට අල්පව බැඳිලා. බොහෝම අඩුවෙන්. එහෙනම් මොකද්ද මේ? දිවි පැවැත්මට උදෙසා විතරයි ලෝකෙට බැඳිලා තියෙන්නේ. ඒ දිවි පැවැත්ම උදෙසා යන්තම් ලෝකෙට බැඳිලා. මේ තමන්ගේ කටයුත්ත කරගෙන යන හදන කෙනෙක්. එහෙනම් බුදුහාඳුරු කියන්නේ මොකද්ද? මරණ සතිය වඩන්න කිව්වහම වික්ෂුන් වහන්සේලාට. වික්ෂුන් වහන්සේලාගේ අහනවා. උඹ කොහොමද මරණ සතිය වඩන්නේ? ස්වාමීනි මම දවසක්වත් මගේ ජීවිතේ විශ්වාස නැහැ කියලා හිතාගෙන මේ ආර්ය මාර්ගයේ වඩනවා. මම එහෙමයි මරණය ගැන සතියෙන් ඉන්නේ. මහාන ඔබ ස්වාමීනි මම එක පැයක්වත් මගේ ජීවිතේ විශ්වාස නැහැ කියලා හිතාගෙන ඉන්නේ. එහෙම තමයි මම මේ ආර්ය මාර්ගයේ වඩන්නේ. මහාන ඔබ ස්වාමීනි මම අනහු බත්කට අනපු එක කටේ තියාගන්න තරම් වෙලාවක්. කටේ තියාගත්ත එක ගිල ගන්න තරම් වෙලාවක් මගේ ජීවිතේ විශ්වාස නැහැ කියලා හිතාගෙන මම ආර්ය මාර්ගයේ වඩනවා. එහෙනම් දැන් කන්න දුවයිද? මහාන ඔබ ස්වාමීනි උඩට ගත්ම හුස්ම පහළට දාන තරම් වෙලාවක් මගේ ජීවිතේ මට විශ්වාස නැහැ කියලා හිතාගෙන ඒ සතිය මුදුන්පත් කරගෙන තමයි මම මේ ආර්ය මාර්ගයේ වඩන්නේ. අන්න ඒ වෙලාවේ බුදුහාමුදුරුවෝ ප්‍රශංසා කරනවා. මහණෙනි මෙන්න මේ අනහු බත්කට කටේ දාගන්න තරම් වෙලාවක්වත් කියපු භික්ෂුවක් උඩට ගත්ම හුස්ම පල්ලෙහාට දාන තරම් වෙලාවක්වත් කියපු මේ භික්ෂුවක් මෙන්න මේ දෙන්න තමයි මම දේශනා කරපු මරණ සතිය හරියට වඩන දෙන්න. මං අන්න ඒකයි පස්සදන්නේ. එහෙනම් ඒ මරණ සතියෙන් කටයුතු කරන්නේ. එහෙනම් මොනවා කැහම් මොකෝ නේද? කොහේ හිටියාම මොකද? සාරිපුත්‍රයන් වහන්සේ කියනවා භාවනාවට ඉඳගත්තාම වහින වැස්සෙන් දනිස් දෙක තෙමෙන්නේ නැත්තම් මොකද දනිස් දෙක තමයි එළියට එන්නේ. භාවනාවට ඉඳගත්තාම ඉරියව් ඉඳගත්තාම දනිස් දෙක තමයි ඇඟෙන් පොඩ එළියට එන්නේ. වහින වෙලාවට දනිස් දෙක තෙමෙන්නේ නැත්තම්
අන්න ඒ තරම් කුටියක් මට හොඳට මැති මේ වැඩේ කරගන්න. එහෙනම් තට්ටු පහේ ගෙවල් ගහන්න ඕනේ. ඒ කාලේ තට්ටු පහේ ගෙවල් ගැහුවා. තට්ටු පහේ නෙවෙයි 20 30 ගෙවල් ගැහුවා. ඇයි ඒ? භික්ෂුන් වහන්සේලා ලක්ෂ ගණන් හිටපෙන්න. හඳු භික්ෂුන් වහන්සේලා දෙනමකට සඳුරු තලයක් ගහලා මේම ගෙවල් හදපු අවස්ථාවක් නම් කොහෙවත් සඳහන් වෙලා නැහැ. ඉතින් මම ඒව හදන්න එපා කියනවා එහෙම නෙමෙයි පුළුවන් නම් හදන්න. මට කමන්නේ. තමන්ගේ වැඩේ කරගත්තේ නැත්නම් මහා විනාශයක් වෙන්නේ එච්චරයි මට කියන්නේ. එහෙනම් පින්වතුනි ඊළඟට බලන්න දැන් මොකද වෙලා තියෙන්නේ? එහෙනම් දැන් මොකද උනේ? අප්ප කිච්ච වුණා. එහෙනම් මොකද්ද මේ උනේ? දැන් මේ ලෝකේ බොහෝම අල්ප වශයෙන් තමයි මක් කරගෙන ඉන්නේ. ලෝකයට බැඳිලා ඉන්නේ. ලෝකේ අල්ලගෙන ඉන්නේ. ඉච්ඡාවෙන් ඉන්නේ. ලෝකේ ගැන බොහෝම අල්ප මාත්‍රීව ඉන්නේ. එහෙම ඉන්නකොට ඔන්න තව වචනයක් තියෙනවා. සල්ලෝක වුත්ති. සල්ලෝක වුත්ති කියනකොට ඕක කඩා ගන්න ඕනේ වචන දෙක. දැන් මේ කුණුහරුප කියනවා කියලා හිතයි ඊට පස්සේ. සල්ලෝක වුත්ති කියලා කියන්නේ සල් ලහුක වුත්ති කියලා වචන තුනක් ඔතන තියෙනවා. සල් ලහුක වුත්ති. වුත්ති කියන්නේ පිංගුතුනේ වෘත්තේ. වෘත්තේ කියන්නේ මොකක්ද? එක කොටසකට සීමා වෙන්නේ. ඒක තමන් කරගෙන යන වැඩ පිළිවෙල. සල් කියන්නේ සලා හරින. ලහුක කියලා කියන්නේ මොකද්ද? ලාමකූ පහත් දේවල්. ඔය කුණුහරුපයක් හැදිලා තියෙන්නේ ඒ විදිහට තමයි පහත් දෙයක් නිර්මාණය කරන්න තමයි හැදිලා තියෙන්නේ. කුණුහරුපේ මම කියන්න ඕනේ ඔබ දන්නවා. එහෙනම් සල් ලහුක. ලහුක කියලා කිව්වේ මොකද්ද? ලාමකූ පහත් දේවල්. සලා හරින. වැඩ පිළිවෙලක යෙදලා ඉන්නවා මේ උත්තරමයන්. මොකද්ද ලාමකූ පහත් දේවල්? ඇහෙන් රූප ගන්න එක ලාමකයි. පහත්. කනෙන් ශබ්ද ගන්න එක අරගෙන ඒක විඳින එක ලාමකයි පහත්. ඔය ආදි වශයෙන් ඇස කන නාසය දිව ශරීරය කියන පංචේන්ද්‍රයන් පිනෝපින වින්න වැඩ පිළිවෙල තමයි ඔය සල්ලහුක කියලා කිව්වේ. එහෙනම් සල් කියුවේ සලා හරිනවා. එහෙනම් ලහුක කියලා කිව්වේ යන්නේ ඒකට. එහෙනම් මොකද උනේ? ඒ ඇස කන නාසය දිව ශරීරයේ මන කියන මේ දේවල් මෙහෙवल රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ පොට්ටබ්බ ධම්ම ගන්න යනවනේ. අන්නේ ගන්න විකෘති ක්‍රියාවලිය යෙදලා ඉන්නේ ඒක සලා හරින වැඩ පිළිවෙලක තමයි මේ උත්තරමය දැන් ඉන්නේ. අන්න පිංගුදින් මොකද්ද කිව්වේ? සල්ලහුක බුද්ධි. දැන් මේක කියන්නේ නම් මොකද්ද? සැහැල්ලු පැවතුම් ඇත්තෙක් විය යුතුයි. ඔබම හිතලා බලන්න පිංගුදින සැහැල්ලු පැවතුම් ඇත්තෙක් ඉතින් වැරදි නෑනේ. ඒව හරි. මං කියන්නේ එකක් තියෙන. මේ අනික තමයි මේ කියන්නේ. මේ එක තව දීර්ඝ කාලයක් තියෙයි. මේ කොලේ තියෙන ටික තව බොහෝ කාලයක් තියෙයි. හැබැයි මම මේ දැන් කියන එක මගේ මරණය වෙනකන්වත් තියෙද කියලා මන් දන්නේ නැහැ. මේ ඔබ හැමෝටම බින් සිද්ධ වෙන්නේ මේවට අපකැප වෙලා කටයුතු කරන මේ මහත්තුරු සහ ඔබ හැමෝටම බින් සිද්ධ වෙන්නේ මේ දේවල් ඉතින් පටිගත වෙලා කොහේ හරි තියෙයි. නැත්තම් ඉතින් මේවා තමයි තියෙන්නේ. සහැල්ලු ගති පැවතුම් තියෙන්න ඕනේ. දැන් මේ එකක්වත් නිවනට තිබ්බත්. ඒක අන්තිමට අර භික්ෂුන් වහන්සේලාට බුදුහාඳුරෝ කියලා තියෙන්නේ මොකද්ද? ඔය ආරාමයක් විහාරයක් කරගෙන, තිවුරක් පඳු පවාගෙන, සහැල්ලු ඔය තියෙන දෙයක් කාලා ඇඳලා, ඔය පොඩ්ඩක් ඔහොම ඉඳලා එච්චරයි නෙමෙයි දැන් කියුණේ ඔක්කොම. අපහාස කරනවා නෙමෙයි. ඔබ හිතන්නනේ බුදුදහම තියෙන්නේ. ඕන්නම් ඉතින් බණි. දැන් මේ බණ ඇහුවොත් එහෙම නවකියෝ 10 දෙනෙක් 8 දෙනෙක්ම බණි. මම මොකද කරන්නේ? හැබැයි නිවන් දකින්න කෙනෙකුට අහු වුණොත් එහෙම මොකද වෙන්නේ? කැරකිලා වැටෙනවා මේ පැත්ත. එල්ල තමන්ගේ ගමනේ යනවා. ඉතින් එච්චරනේ පින්වතුනි ඕනේ. මටත් ඕනේ නිවන් දකින්න. මට ඕනේ නිවන් දකින්න අය බණ අහන්න විතරයි. ජීවිත හදාගන්න බණ කියන්නේ නැහැ මම. මම එහෙම බණ කියන්නේ කල්ප කෝටි 7000ක්. මට බලක් උනේ නැහැ, උන්ට බලක් උනේ නැහැ. දැන් නම් බණ කියන්නේ නිවන් දකින්න අයට විතරමයි. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා ළමයින්ට ධර්ම දේශනා කරන්න කියලා මගෙන් ඉල්ලන්න එපා. අපේ ජන්න මහත්මයා ඉන්නවා, විමුක්ති මහත්මයා ඉන්නවා, මේ අපේ ධර්මදර පිරිස ඉන්නෝද? ඒ පිරිස්ගෙන් ආරාධනාව කරලා ඒ පිරිස්ට පුළුවන් ඒක කරන්න. මම මේ දේශනාව කරන්නේ නිවන් දකින්න ඕනේ ළමයෙක් වෙනුවෙන් හැබැයි. එහෙමනේ ජන්න මහත්මයා. අවුරුදු 16ක ළමයෙක් ධර්මයට යොමු වෙලා යාළුවොත් එක්ක එකතු වෙලා මේ බණ අහන්න වැඩ පිළිවෙලක ඉඳලා ඉන්නවා. ඉතින් ඒක නිසා ඒ ළමයාට උපහාරයක් වෙන තමයි මම මේ කියන තීරණය කළේ. හැබැයි මේ රටේ ඉන්න සිංහල බින්දු මාත්‍රයක්වත් දන්නේ නැති සිංහල යන්තම් තේරෙන දරුවෙකුට මම මේක කොහොමද කියන්නේ? මේ වේගෙන් කතා කරන ළමයෙකුට දැන් ඔබටවත් තේරෙනවද? මේ වේගෙන් මට අඩු කරන්න බෑ වැඩි වුණොත් මිස. හිතන්නේ මම හිතලා එහෙම කතා කරනවා කියලා. කොහොමද හිතලා කතා කරන්නේ මෙච්චර ඒක? ඔබගේ පිනට සමාධිය නැගිනවා. නැගිලා කතා වෙනවා. දැන් මම මේ විදිහටම කතා කළාද ගිය සතියේ? ඔබට හොඳනම තේරෙන්නේ නැතිනේ. කතා කරන්න බෑ. මොකද ඔබ දැන් ධම්ම සමාධියේ ඉන්නේ. කීප දෙනෙකුට නගා ගන්න බෑ අමාරුයි ඉතින්. නමුත් බොහෝ පිරිසක් ඉන්නේ ධර්ම සමාධියේ. එතකොට මෙතන තියෙන පරිසරය හරි සාන්තයි. ප්‍රණීතයි. ඒකට ධම්ම සමාධිය නැගිලා ඔබගේ පිනට ඒ අදාළ කරුණු සැකසීලා එනවා. ඒක තමයි ස්වභාවය. මහ ලොකු අරුමයක් නෙමෙයි. ශාස්ත්‍රුන් වහන්සේගේ සාසනේ ශාස්ත්‍රුන් වහන්සේගේ දේ. මම නිකන් වාහනයක් විතරයි. අවබෝධ වෙච්ච දේ ඔබට කතා කරනවා විතරයි. සීලම දේ ශාස්ත්‍රුන් වහන්සේ. එතකොට දැන් සල්ලහුක බුද්ධි වුණා. දැන් එහෙනම් මොකද උනේ? සලාහැරිය මොනවද? ලහුක දේවල්. ලහුක දේවල් කිව්වේ මොකද්ද? ලාමකු පහත් හිරිකිත දහජරා දේවල් ඔක්කොම සලාහරින වැඩ පිළිවෙලක ඉඳලා ඉන්නවා දැන්. සන්තින්ද්‍රියෝච. ඒ කිව්වේ මොකක්ද? දමනය කළ සංසුන් ඉඳුරෙන් ඇත්තෙක් විය යුතුයි. ඔව්. දැන් ඔය ටික පැහැදිලි කරගන්න. සාන්ත ඉඳුරන්. සාන්ත කියලා වචනයක් තියෙනවා. අන්ත සාන්ත වෙනවා. කියලා කිව්ව කාමුක සැපයක් තියෙනවා.
දැන් සාන්ත කියන වචනේ එක තැනක තව විදිහට කතා කරනවා, තව තැනක තව විදිහට කතා කරනවා. වචන කියලා කියන්නේ මොනවද? නිරුක්ති පත. මේකට අර්ථ දෙකක් ගන්නවා. එකක් තමයි මොකද්ද? මේ කාමුක පැත්තක් තියෙනවා සුව දෙන කියලා හිතාගෙන ඉන්නේ. සුව දෙනවා කියලා හිතාගෙන ඉන්න කාමුක පැත්තේදී මොකද කරන්නේ? ඒ කාමුක සුවයන් උදෙසා මේ ඉන්ද්‍රියන් පාවිච්චි කරන්න පටන් ගන්නවා. හවුද නැද්ද? ඒ ඉන්ද්‍රියන් ආයස්ථාන කරගන්නවා, එකතු කරන ස්ථාන කරගන්නවා, සංසාරේ හදාගන්නවා. එහෙම වැඩ පිළිවෙලක තමයි ඉන්නේ. අන්න ඒවට තමයි කිව්වේ සලායතන කියලා. එහෙනම් සලායතන කරගන්න මොකද කරන්නේ? ඇහැ පාවිච්චි කරගන්න. ඇහැ පාවිච්චි කරගෙන මොකද කරන්නේ? මේ සුවය දෙනවා කියලා හිතාගෙන. ආන්ගේ සුවය ලබා ගැනීම උදෙසා ඇහැ පාවිච්චි කරගෙන ඔන්න එක ආයස්ථානයක් හදාගන්න. ඒකනේ කිව්වා චක්ඛායතනෙ කියලා. ඊළඟට කන පාවිච්චි කරගෙන තව ආයතනයක් හදාගත්ත. ඒකට කිව්වා සෝතායතනෙ කියලා. ඔය විදිහට සෝතායතනෙ ඊළඟට ගාහන ආයතනය, ජීව ආයතනය, කාය ආයතනය, මන ආයතනය ආදී වශයෙන් දේවල් ගොඩනගා ගන්නවා. ඔන්න ඔය විදිහට සලායතන ගොඩනගා ගැනීම වැඩ පිළිවෙලක තමයි එදිනේ හිටියේ. දැන් මොකද උනේ? දැන් මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම මනාකොට තේරුම් අරගෙන ඉන්න කෙනා දැන් මොකද කරන්නේ? සා කියපු Tamanට කැමති ලෙස මේක පවත්වාගෙන යන සුවයක් දෙනවා කියලා හිතාගෙන ඉන්න වැඩ පිළිවෙල මක් කරගත්තද? අන්ත කරන්න යන වැඩ පිළිවෙලට ආවා. අන්ත කරනවා කියන්නේ මොකද්ද? අන්ත කරනවා කියන්නේ ඉවර කරනවා. අන්ත කළා. ඉවර කළා දැන්. එහෙනම් මොකද කරන්නේ මේ අර පංචකාම සුවයන් උදේසා සලායතන කරගන්න හදාගෙන ආපු වැඩ පිළිවෙල මක් කරගත්තද? මක් කරන්නේ? අන්ත කරන්න. වැඩ පිළිවෙලට බහැලා අන්න එතකොට අන්න සාන්ත වුණා. ඒ සාන්ත ඉඳුරන් තමයි දැන් තියෙන්නේ මොනවද? අර පංචකාම සම්පත්තියන්ගෙන් ඒ ඉන්ද්‍රියෝ පාවිච්චි කරලා පංචකාම සම්පත්තියන් ලබාගෙන ආයතන හදා ගැනීමේ ක්‍රියාවලිය නවත්තපු ඉන්ද්‍රියෝ ටිකක් තමයි දැන් තියෙන්නේ. බලන්න මොනතරම් අර්ථයක් තියෙනවද කියලා. සාන්ත ඉඳුරන් කිව්වට පස්සේ තව මොනවද ඉතින් තේරෙන්නේ? සාන්ත ඉඳුරන් තමයි. හැබැයි තව අර්ථය හොඳට පැහැදිලි කරගන්න නම් පද නිරුක්තියට යන්න. ඒකයි කිව්වේ නිරුක්තිය නැතුව නිවන් දක ගන්න අමාරුයි. විශේෂයෙන් මේ කාලේ ඉන්න පිරිසට. එහෙනම් දැන් මොකද උනේ? අර පංචකාම සැප සම්පත්තිය ලබා ගැනීම උදෙසා මෙච්චර කල් ඉන්ද්‍රියන් පාවිච්චි කරගෙන ගියා. දැන් මොකද කරන්නේ? මේ පංචකාම සැප සම්පත්තිය අන්ත කළා දැන්. අයින් ඉවර කළා දැන්. අන්ත කරනවා කියන්නේ අන්තයට ගියා. අන්තයට දානවා. ඉවර කළා. අවසානයක් දැක්කයි. ඒ අවසානයක් දැකපු ඉන්ද්‍රියෝ ටිකක් තමයි දැන් තියෙන්නේ. ඒ කියන්නේ මොකද්ද? ඉන්ද්‍රියන් මනාකොට ඉන්ද්‍රිය සංවරයේ පිහිට ගත්තා. ඔන්න ඔය විදිහට පිංගුතුනේ වෙනකොට මොකද ඉන්ද්‍රිය සංවරය කියන එක Tamanට ලැබෙනවා. ඉන්ද්‍රිය සංවරය කියලා කියන්නේ මොකද්ද? ඉන්ද්‍රියන් තුලින් සංවර වැරුවා. වරනවා කියන්නේ මොකද්ද? නැති කළා දානවා. මල් වරනවා, ගෙඩි වරනවා, කිරි වරනවා. එතකොට කිරි වැරුවාම කිරි එන්නේ නැහැ. නේද? එහෙනම් අයින් නැති කළා දැම්මා. එහෙනම් මොකද උනේ? ඉන්ද්‍රිය සංවරයටපත් වෙනවන්න එතන. මොකද උනේ? ඉන්ද්‍රියන් හා බැඳිච්ච චන්ද්‍රාගයෙන් මෙතර කල ඉන්ද්‍රියෝ ටික මේ ඉන්ද්‍රියෝ කියන්නේ බොහොම මේ හොඳ කට්ටියක්. කවුරුහරි කියනවාද ඇහැ නරකයි කිය? ඇහැ නරක නම් ඔබ කොහොමද මේ ධර්මපත්‍රිකාව බලන්නේ? ඇහි කිසි ප්‍රශ්නයක් නැහැ. චන්ද්‍රාගයයි ප්‍රශ්නේ. ඇහැට චන්ද්‍රාගයෙන් බැලලා රූප වල චන්ද්‍රාගයෙන් බැඳලා ඔන්න ඔකයි ප්‍රශ්නේ. එහෙනම් ඇහැට බැලලා හරියන්නේ නැහැ. එහෙනම් මොකද උනේ? දැන් සාන්තර ඉන්ද්‍රියෝ තියෙන. ඒ මොකද්ද? සාන්ත කරපු ඉන්ද්‍රිය. එහෙනම් දැන් මේ ඉන්ද්‍රියෝ නිසා ආයස්ථාන නම් හදන වැඩ පිළිවෙලට නම් කැමැත්තක් නැහැ තාම. හැබැයි තාම ඉවර කළා දාලත් නැහැ. තව තියෙනවා. ඔන්න දැන් සම්තින්ද්‍රියෝච වුණා. ඊළඟට නිපක. නිපක කියලා කොටසක් තියෙනවා. තැනට සුදුසු නුවණ ඇත්තෙක් විය යුතුයි කියලා කියන්නේ ලෝක සම්මතය. ඉතින් තැනට සුදුසු නුවණ නිවනට කොච්චර ප්‍රයෝගී වෙනවද කියන එක ඔබ හිතලා බලන්න. හැබැයි ආතාපි සම්පජානෝ සතිමා විනය ලෝකේ අවිජ්ජා දෝමනසන්න මොකද වෙන්නේ? බොහොම හොඳ උපයෝගී වෙනවා. කෙලෙස් තවන වීරයයි, මනස සිහියයි, අප්‍රමාණ නුවණයි. මහා නුවණින් යුක්තව කටයුතු කිරීම. ඒක නම් ඕනේ. තැනට සුදුසු නුවණ කියන එක නම් කොහොම ගැලපෙනවද කියන එක මම දන්නේ නැහැ. නමුත් නිපක කියන වචනේ පාක කියලා වචනයක් තියෙනවා. පාක කියලා කියන්නේ පින්වතුනි යම් දෙයක් සකස් වෙලා පිරීලා එනවට පාක කියලා. විපාක කියලා જાතියක් අහලා තියෙනවා. පාක කියලා කියන්නේ පින්වතුනි යමක් මේ සකස් වෙච්ච යමක් පිරීලා ගන්නට හැදිලා එනවා. අන්න ඒක තමයි පාක කියන්නේ. යම් කර්මයක් කළාට පස්සේ ඒකට අදාළව මොකද සැකසීලා ඉන්නේ අනිත් පැත්තේ. විපාක. අන්න පාක. එහෙනම් මේ නිපාක න පාක කළා. න පාක කළා. නිපාක කළා. මොනවද න පාක කියන්නේ? මේ සංසාරේ හැදීගෙන එන ක්‍රමවේදයක් තියෙනවා. අවිද්‍යාවෙන් බැඳුනට පස්සේ අවිද්‍යාපච්චය සංඛාර වෙලා සංඛාරයන්ගෙන් බැඳිලා ගිහිල්ලා ඉවරලා මොකද කරේ? සංඛාරපච්චය විඥානම් විඥාන ගොඩනගලා නාම රූප හරහා සලආයතන හදලා ඒවට බැඳිලා හැදිලා ගිහිල්ලා ඒවට උපාදාන වෙලා ಜಾති හදන වැඩ පිළිවෙලක ඉන්නේ. දැන් එහෙනම් මේකේ මොකක් තව තියෙනවද? පටිච්ච සමුප්පාදයක් තියෙනව නේද මේක ඇතුලේ? පාවිච්චි කළේ නම් පිරිත් කළ පැම්බොන්න. එහෙනම් දැන් මොකද උනේ? ලෝකේ ගොඩනගන වැඩ පිළිවෙලක් හද විඳින වැඩ පිළිවෙලක් තමයි හිටියේ මෙච්චරක. දැන් මේ වැඩ පිළිවෙලක අතහරිනවා. අවිද්‍යාවෙන් සංඛාරය වෙන බව දන්නවා. අවිද්‍යාව හේතුක වෙන බව දන්නවා. සංඛාරපච්චය විඥානම් විඥාන හේතුකා කියලා දන්නවා.
සංඛාර හේතුක කියලා දන්නවා. මේ විඥානපච්චය නාම රූප. විඥාන හේතුක. මේ විඥාන හේතු කරගෙන මේ නාම රූප හට ගන්නවා කියලා දන්නවා. ආදි වශයෙන් මෙහෙම කියලා බලනවා ලෝකේ හැදි හැදි එන ක්‍රමවේදයක් තියෙනවා. කම්මා විපාකා වත්තන්ති විපාකෝ කම්ම සම්භව. තස්මා පුනබ්බවෝ හෝති ඒවල් ලෝකෝ පවත්තති. කර්මිය විපාකයෙන් රැස් ගන්නවා. ඒ රැස් කරපු විපාකේ ආයි කර්මයක් කරනවා. ඒ කර්මිය විපාක කියනවා කර්මිය විපාක කියනවා විපාකියෝ කර්ම රැස් කරනවා කර්මිය විපාක කියනවා විපාකියෝ කර්ම රැස් කරනවා. ওই විදිහට ලෝකේ හැදි හැදි එන ක්‍රමවේදයක් තියෙනවා. ඕන් ওই ක්‍රමවේදේ මනාකොට දකින්න. දැකලා මොකද කරන්නේ? අදිස්ථානෙට ගන්නවා හිතට ගන්නවා මොකද්ද? මම මේක නවත්තනවා. මේක හරියන්නේ නැහැ. මම මේක න පාක කරලා දානවා. අන්න නිපාක වුණා. තැන්ට සුසු නුවණ ඕක නේද? වෙන මොනවා නුවණක් එහෙම වුණාද? ඕක නේද නුවණ? Taman ඇති කරගන්න නිවන් දකින්න ඕන. මේ සංසාරේ පිරිපිරි යන සංසාරේ. හැදි යන සංසාරේ. කර්ම කර විපාක කර විපාක රැස් කරගෙන යන සංසාරේ. මේක නවත්තලා දාන්න ඕන. ඔන්න නිපක ගුණේ. දැන් නිපක ගුණේ ඇති වුණ නැත්තම් නිවන් දකින්න පුළුවන් ද කාටද? බෑ. අප්පගබ්බෝ. දැන් මේ සංසාරයේ තියෙන දුක් ස්වභාවය දැකලා හොඳටම ඉන්නේ. සංසාරයේ තියෙන මහා දුක් ස්වභාවය දැකලා මේක අතහරින්න බලාගෙන ඉන්න පුද්ගලයා මේ. මේක නැගි ගොඩ නැගි එන එක මේක සම්මුලින් අතහරින්න ඕන කියලා හිතා හිටින්න කෙනා දැන් මොනවද වෙලා තියෙන්නේ? අප්පගබ්බෝ. දැන් මේ කියන්නේ නම් හැදි අසංවර නැත්තෙක් විය යුතුයි. ඉතින් මේ අර විසුණු වහන්සේලා දුදාඳුරු කියන්නේ. මෙච්චර කල් භාවනා කළා අර දෙවිවරුන්ගෙන් බැට කාලා ආපු විසුණු වහන්සේලාට මේ කියන්නේ. හැදි වෙන්න එපා. අසංවර වෙන්න එපා. ඈ ඉතින් මේවා ලියන්න ඉස්සෙල්ලා හිතන්න ඕනේ. නිකමට ඔබ හිතලා බලන්න. ආයෙ සැරයක් කියනවා මම මේ ලියපු උත්තරමයන්ට දොස් කියනවා එහෙම නෙමෙයි. උන්වහන්සේලාට ඒ විදිහට ලියලා තියෙනවා. මේකේ වරදක් නැහැ. නේද? ඔබට තේරෙන විදිහට දෙයක් ලියන්න. ඔය සත්ව කරුණාවෙන් ලියන්නේ මේ සත්ව මේ සියලු සත්‍යයන්ට මේක අවබෝධ වේවා කියලා හිතාගෙන ලියනවා ඉතින්. නමුත් ලියපු එකේ වැරද්දක් තියෙන්න පුළුවන්. අවබෝධයෙන් අවශ්‍ය වෙන්නේ. පදවිය නෙමෙයි. අවබෝධයයි ඕනේ. දැන් මට මොන පදවියද තියෙන්නේ? දැන් අවුරුදු 10කට කිට්ටු කාලයක් තිස්සේ මම මේ ධර්මයේ කතා කරන්නේ මට මොන පදවියක් තිබිලා? අඩුම ගානේ සාමිනිසුරු කමක්වත් දීලා තියෙනවද කවුරුත් බලලා? මං කියලා තියෙන්නේ මොකද්ද? මාව දාන්න පැත්තකට. මාව පාරෙත් දැක්කත් මොකද? එච්චරයි. ආයේ කොහොම? එහෙම එන්න අවස්ථාවක් නැහැ. අර පොඩ්ඩක් අර පහත් එහෙම එන්න අවස්ථාවක් නැහැ. සාතුරුන් වහන්සේ ඉදිරියේ දෙකට නැවෙන සාතුරුන් වහන්සේ දන නමන සාතුරුන් වහන්සේට වන්දනා කරන ධර්මයට වන්දනා කරන ආර්ය සංඝයා වහන්සේට වන්දනා කරන ආර්යයන් වහන්සේලාගේ නාමයට හරි වන්දනා කරන. එච්චරයි. මාව දාන්න පැත්තකට. මගෙන් ගත යුත්තක් ඔබට නැහැ. ධර්මයෙන් තමයි ගත යුතු තියෙන්නේ. එහෙනම් දැන් මොකද වෙන්නේ? මේ හැදි අසංවර ගතිය නෙමෙයි මෙතන කතා කරන්නේ. අප්පගබ්බෝ. ගබ්බ කියන්නේ මොකද්ද? ගැප් කරගන්න. එතන අප්පගබ්බෝ. බොහොම අල්ප වශයෙන් තමයි දැන් ගැප් කරගන්නේ. දැන් මොනවද ගැප් කරගන්න ඕනේ? ඉස්සර නම් ගැප් කළා හොඳ ආකාරය. නේද? සල්ලිත් ගැප් කරගත්තා. ධනය, බලය, කුලය හැම එකම ගැප් කරගත්ත එක තමයි මෙච්චර කල් කළේ. දැන් මොකද කරන්නේ? දැන් ගැප් කරන්න දෙයක් නැහැ. මේ ලෝකේ මොනව මං තියාගෙන ඉන්නද? මේ ලෝකේ මේ ඔළුව ගැන කියන්නේ. ඔළුව කියලා කියේ මොකක්ද? මේ හිත ගැන මේ කියන්නේ. දැන් හිතේ තැම්පත් කරගෙන ඉන්නේ බොහොම සුළු ප්‍රමාණයක්. බොහොම අල්ප මාත්‍රයක් හිතේ තියෙන්නේ මොනවද? මොනවද දැන් හිතේ තියෙන්නේ? ධර්මයේ විතරයි. මේ ධර්මයේ නිවන් දකින්න ඕනේ යම් කිසි ධර්මයක් තියෙනවා නම් අන්නේ ධර්මයේ මෙනෙහි කිරීම වල කරුණු කාරණා ටික විතරයි. මුළු ත්‍රිපිටකෙ හැමෙම තියෙනවා. නිවන් දකින්න මුළු ත්‍රිපිටකෙම ඔළුවේ තියෙනෝනේ. නෑ. එන අල්ප මාත්‍රී ප්‍රමාණයක් විතරයි දැන් ගැප් කරගෙන තියෙන්නේ. නිවන් දකින්න අවශ්‍ය යම් කිසි කරුණු කාරණාවක් තියෙනවා නම් අන්න එක ගැප් කරගෙන දැන් කටයුතු කරන උන්වහන්සේ. අප්පගබ්බයි. ලෝකෙට නම් එල්ල නැහැ පොඩ්ඩක්. ඔන්න. දැන් අප්පගබ්බෝ වෙලා ඉන්නේ. ඒ කියන්නේ මොකද්ද? මේ බොහොම අල්ප මාත්‍රියක් විතරයි මේ ගැප් කරගෙන ඉන්නේ. ඒ ධර්මයේ විතරයි ගැප් කරගෙන ඉන්නේ. ඒකයි කිව්වේ අසුචි කාලා හරි කමන්නේ මම ජීවත් වෙන්න. තව එක දවසක් මට මේක අවස්ථාවක් දෙනවනේ. උඹ මට කන්න දෙන්න දුන කමන්නේ. උඹ පහරපු උදේ පහරපු අසුචි ටික මට ගෙනත් දීපන්. මම ඒක කාලා හරි කමන්නේ. මේ මගේ වැඩේ කරගන්නවා. ඊට පස්සේ උඹ මට ඕන එකක් කරපන්. අන්නේ මතේ ඉන්න උත්තමෙක් මේ ඉන්නේ. එහෙනම් බොහොම අල්ප මාත්‍රී ප්‍රමාණයක් විතරයි ගැප් කරගෙන ඉන්නේ. ඔන්න අප්පගබ්බෝ. දැන් මොකද උනේ? ඊළඟට කුලේසු අනනුගිද්ද. ඔන්න කුලයන්. කුලයෝ කියලා කිව්වහම මේක කියන්නේ මොකද්ද? හිත මිත්‍ර කුල පවුල් වල නොයැලෙන්නේ විය යුතුයි. ඒව නම් හොඳයි. කුල පවුල් වල නොයැලී ඉන්න එක තරමටම හොඳයි. ඔබටත් හොඳයි ඒක. කුලයන්ගේ ඇලෙන්නේ නැති එක නෑ. හැබැයි ඒ කුල නෙමෙයි මේ කියන්නේ. මේ කුලත් කමක් නැහැ. කුලයන්ගේ ඇලෙන්න ගියොත් එහෙනම් මොකද වෙන්නේ? කුලයන්ගේ ඉන්න දුවෙක් එක්ක පැනලා යන්න තමයි අන්තිමට වෙන්නේ. එහෙම නේද? අන්තිමට කෙලවරුනේ හැමතැනම කුලයන්ගේ ඇලෙන්න ගියා. එහෙනම් ඒකත් හොඳයි. නමුත් ඊට වඩා මහා පරම ගම්භීර දෙයක් තියෙනවා. කුලයන්ගේ ඇලෙන්න එපා කිව්වා. අනනුගිද්ද කියන එකත් තේරුම් ගන්න ඕනේ. කුල කියන්නේ මොනවද? කුලය කියලා කියන්නේ පින්වතුනි. කූ කියන්නේ පහන්. එහෙම නැත්තම් කූ කියලා කියනවා කුකුස්. හැමතිස්සෙම කුකුසෙන් ඉන්නේ. කුකුසෙන් පිරිච්ච ලයක් තියන අයට කියනවා කුලය කියලා. ඔය ගිහියෝ ඔක්කොම කුලයෝ තමයි. හැබැයි දැන් ඉන්න පැවිද්දොත් ගොඩක් වැඩි හරි කවුද? කුලයෝ තමයි. ඇයි කුලයෝ කිව්වේ? කුකුස් ලයකින් ඉන්නේ.
මොකද්ද ඔය කුකුස් ලය? අනේ මගේ භෝග වලට මොනව වෙයිද? අනේ මගේ ගෙදරට මොනව වෙයිද? අනේ මගේ දුවට මොනව වෙයිද? අනේ මගේ පුතාට මොනව වෙයිද? ඔන්න කුකුස් ලය. හැමතිස්සෙම ඉන්නේ කුකුසෙන්. මොනව වෙයිද? මට මොනව වෙයිද? මම බොරුද මේ කියන්නේ? එහෙම නැති එක ගිහියෙක් කියන්නේ. ඉන්න පුළුවන් එහෙම නැති ගිහින්. මගේ රස්සාවට මොනව වෙයිද? අන්න අරුව අර පැත්තෙන් ගියා. අන්න නරිය අර පැත්තෙන් ගියා. බලපිය කුකුල් කොටුව ඇරලාද කියලා. කුකුල් කොටුව ගැනත් කුකුසෙන් ඉන්නේ. එන එක බින්දු මාත්‍රයක්වත් ඉඩක් තියනවද පිටු කුකුසෙන් නැතුව ඉන්න එක වෙලාවක් කියන කුකුස් නැතුව ඉන්න වෙලාව. අඩුම තරමේ මොකුත් නැත්තම් උඩ බලාගෙන ඉන්නකොට හිතේ අනේ මේ ගෙහි කඩා වැටෙයි. එහෙම හරි හිතෙනවා. හවුද නැද්ද? වැසිකිලි ඉඳගත්තාමත් හිතෙනවා. කොහේ හරි බලලා තිබුණා කොමන්ට් එකක් ඇල්ලවිලා මේ මොන හරි කරදරයක් වුණා කොමන්ට් එක කඩා වැටෙයි. ඒ තරමට හිතනවා. එහෙනම් මේ කුකුස් තියෙන ලයක් ඉන්න තියෙන පිරිසට තමයි කුලයෝ කියලා කියන්නේ. මගේ සංඝනායකකම නැති වෙයිද? ඒවත් තියෙනවා. අනුනායක পদවිය නැති වෙයිද? මට දීවැඩියාව හැදෙයිද? ලොකු හාමුදුරුවෝ මැරුණාට පස්සේ අර අනික් හාමුදුරන්ට මේ පන්සලේ අයිතිය හම්බ වෙයිද? එහෙනම් ඒවත් මොනවද? කුල නේද? එහෙනම් පැවිදිලා හිටියත් කුල ඇතුලේ ඉන්න පිරිස නැද්ද? ඉන්නවා. කුලයෝ තමයි ඒ අය. මම මේ කාටවත් අපහාස කරනවා නෙමෙයි. ස්වභාවය පැහැදිලි කරනවා. ඒකෙන්ද කරුණා කරලා පිංගුතුනි තව කෙනෙකුට අපහාස කරනවා කියන හැඟීමෙන් නම් මේ ධර්මයේ ගන්න යන්න එපා. මං කියවන්නේ මේ ලෝකෙම රජ කළත් මට ගමන්නේ. මට පොඩි chance එකක් දෙන්න මක් කරගන්න. නිවන් දැකලා. ලෝක සත්‍යයට කියන්නේ එකම එක දෙයක්. උඹලගේ ලෝකේ හරි. උඹලගේ තමයි මේ ලෝකේ අයිතියත් උඹලට හැමදේම උඹලට. මට ඔය පොඩ්ඩක් පැත්තකටලා ඉන්න දීපල්ලා. තව අවුරුදු 10ක් 20ක් මේ වැඩේ කරගන්න. ඊට පස්සේ මං ආයේ උඹලගේ ලෝකෙට එන්නේ නැහැ. ඒක තමයි ඔබගේ අදිස්ථානය වෙන්නේ. ලෝකයේ අල්ලන්නේ ලොකු කෑලි කඩාගෙන ආයි බජව් දාගෙන මේක මගේ දැන් කොහෙද උඹට කියලා ඉඳ. ඒ ඔබට ඒක පේනවනේ මං කියන්න දෙයක් නැහැ. එතකොට ඔය කියපු කුලයන්ගේ එන කුකුස් වෙච්ච ලය තියාගෙන මොකද වෙන්නේ? අනනු ගිද්ද වෙන්නේ ඉස්සලා බලන්න අනු ගිද්ද කියන්නේ මොකක්ද? ග ඉද්ද ගිද්ද වෙනවා. ග ඉද්ද ගිද්ද වෙනවා. ඕකට අනු දැම්මහම ඒකට අනුව. මොනවද? කුකුස් වෙච්ච ලයට අනුව ගන්නවා ඉද්ද වෙනවා. ඒකේ මොකක්ද? දැන් මේ කුකුස් ලයක් නේ තියෙන්නේ හැමතිස්සෙම. මේක වෙයිද අරක වෙයිද? මෙහෙම ඉඳගෙන මොකද වෙන්නේ? මේක වෙන්න කලින් මම මේක ගන්න ඕනේ. ගේ කඩා වැටෙයිද? එහෙනම් මම මේක කරන්න ඕනේ. ඉන්ෂුරන්ස් එක ගන්න ඕනේ. ඔක්කොටම මිස් නේද? විභාගේ ෆේල් වෙයිද? අරක වෙයිද? මගේ පුතාට මොනවා හරි වෙයිද? අරක වෙයිද? මට මේක ලැබියයිද? මේ දේවල් එක්ක මොනවද කරන්නේ? ඒ දේවල් ගන්න ගමන් ඒවැ මක් වෙනවද? ඉද්ද වෙනවා. ඉද්ද වෙනවා කියන්නේ මොකක්ද? ස්ථිරව පිහිටනවා. ඒව තුල පිහිටලා ඉන්නවා. ඉද්ද වෙනවා කියන්නේ ඒකට. ඉද්ද ගැහුවා වගේ කියලා කියන්නේ. ඒ මත පිහිටලා ඉන්නවා. දැඩි ලෙස පිහිටලා ඉන්නවා ඒව. එහෙනම් මොකද වෙන්නේ? අන්න ඒවට අනුව කුකුස් වෙච්ච ලයට අනුව ඒව අරගෙන ඒව මත පිහිටලා ඉන්න වැඩ පිළිවෙලක ඉන්න කෙනෙක් ඉන්නවා. මම ඒකයි කිව්වේ පින්වතුනි සිවුරු දරාගත්ත පිරිසක් ඉන්නවා ඒ වගේ. ඒව මත පිහිටගෙන ඊට පස්සේ මොකද කරන්නේ? කුකුස් වෙච්ච ලයට අනුව ඒ මත පිහිටලා ඒ මත ඉද්ද ගහලා හිටියොත් එහෙනම් මොකද වෙන්නේ? ඊට පස්සේ එතනින් එහාට කරන්නේ දසකුසලේ නෙමෙයි. පන්සල නොලැබී යයිද? අර හාමුදුරන්ට දෙයිද? එහෙනම් මොකද කරන්නේ? ගියා කට්ටඩිය හාමුදුරු හම්බෙන්න. හාමුදුරනේ. අරුට ගියොත් එහෙම ඔක්කොම ඉවරයි ඈ. මං ගෙනත් දෙන්නම් සිවුරු පොටේ කෑල්ල. මං ගෙනත් දෙන්නම් නිදන් ඉන්නකොට කේස් ගහ. දෙමුද වැඩේ. දැන් මොකද කරන්නේ? අනේ අර කිසිම දන්නේ නැහැ. අනේ මට පන්සල් ඕනෙත් නැහැ. මගේ වැඩේ කරගන්න ඕනේ කියලා හිතාගෙන වැඩ කරන ස්වාමින් වහන්සේ නමක් ඉන්නවා. කළා නේද හුනියම. දැන් මොකද උනේ? ඒ උත්තරමයට නිවන් දකින්නත් නැහැ. මේ පුද්ගලයාට මනුසාවත් බැවුකුත් නැහැ. ඇයි? දැන් කෙලින්ම උමහ නරක ආදී තමයි ගත්තේ. එහෙනම් මොකද උනේ? අන්න බලන්න. කුලයන්ගේ ඇලීමට වඩා තව ගැඹුරු තයක් මෙතන තියෙනවා. කුලයන්ගේ ඇලෙනවා කියලා කිව්වොත් එහෙම මේක අයිති වෙන්නේ. නියම ඔය ගිහිගෙවල් එක සම්බන්ධකම් තියෙන ඒවා විතරයි. එහෙනම් ගිහිගෙදරකට යන්නේ නැතුව වනාන්තරයට වෙලා ඉන්න හාමුදුරුවන්ට දැන් ප්‍රශ්නේ දෙන්න විදියක් නැහැ නේද? නේද? නමුත් මේ වනාන්තරයේ හිටපු හාමුදුරු පිරිසකට නේද මේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. එහෙනම් දැන් මොකද්ද උනේ? අනේ මට මේක නෑනේ අරක නෑනේ කියලා මොකද්ද කරන්නේ? ඒවට අනුව ඒව මත පිහිටලා ඉඳගෙන ඒවල ගැන හිත ඉන්න වැඩ පිළිවෙලක ඉන්නවා. ඒකට අනුව කටයුතු කරන වැඩ පිළිවෙලක ඉන්නකොට මොකද වෙන්නේ? දස කුසලයේ කෙරෙන හැර නිවන පූර්ණේ වෙන්නේ නැහැ. එහෙනම් මොකද උනේ? ඔන්න කුලේසු අනනුගිද්ද වුණා. අනුගිද්ද වෙලා හිටියා දැන් අනනුගිද්ද වුණා. එහෙම කරන්නේ නැහැ.